සිත්නෙත් අසපුව සුබ සන්ධ්‍යාවක්. අපේ සූදානම් වෙමු ඉරිදා සිත්නෙත් අසපුව අහන්න. ඉරිදා සිත්නෙත් අසපුව තුළ අදත් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අද දවස තුලදීත් අපට මේ ගැඹුරු වූ ධර්මය පහදා ගැනීම වටහා ගැනීම පහසු වන ආකාරයෙන් දේශනාව සිදු කරાવી. අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु 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 समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරාණමේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානීනං මිතබානම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් ඉරිදා සන්ධ්‍යා කාලයේ සිත්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණී කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ගේ යහපත පිණිස ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මිය යන දෙපළ ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනෙක් විසින්ම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙමින් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, ඔබ දන්නවා මේ බුදුදහම කියන එක පින්වත්නි මහා විශේෂිත දහමක්. විශේෂයෙන්ම මේ දිනවල ඉරිදා සිත්නෙත් අසපුවෙන් අපි සාකච්ඡා කරගෙන එන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝක සත්වයාට දේශනා කරන සුවිශේෂී ධර්ම කොටාශයක් පිළිබඳව. ඒ තමයි පරමාර්ථ ධර්ම. නැත්නම් ඔය පින්වතුන්ල දන්න විදිහට කියනවා නම් අභිධර්ම කරුණු ඇතුළත් ධර්ම දේශනා කිහිපයක් තමයි සිද්ධ කරගෙන එන්නේ. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ දහම අනිත් සෑම දර්ශනයකටම වඩා වෙනස්භාවයට පත් වෙන්නේ එක කාරණාවක් නිසා. ඒ කාරණාව පින්වත්නි තේරුම් ගන්න මේ කාලය පුදුම යෝග්‍ය කාලයක්. විශේෂම මේ කොරෝනා වැනි වසංගතයක් රට පුරා පැතිරිලා යන අවස්ථාවක මේ වගේ භාගතුන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න ලැබීමම පින්වත්නි ලොකු භාග්‍යයක් කියලා සලකන්නේ. මේ වසංගත තත්ත්වයට එක්ක ලෝකයේ මිනිසුන් හැසිරෙන විදිය සහ ධර්මතාවයන් දන්නා කෙනෙක් හැසිරෙන විදිය ගැන මේ දෙපැත්ත පිළිබඳවම කල්පනා කරලා බැලුවහම පිට විශේෂයෙන්ම ඔය වෙනත් අපි කියන්නේ ඔය තියොලොජිකල් කන්සෙප්ට් නැත්නම් දේවධර්මීය සංකල්ප තියෙන යම් දර්ශන කියන්නේ දේවවාදී නිර්මාණවාදී වගේ යම් දර්ශන දැන් බලන්නකො මේ ස්වභාව ධර්මී අපූර්ව පණිවිඩයත් එක්ක අසරණ වෙලා ඉන්න හැටි තේරුණාද? පින්වත්නි, මේ හැම ආගමකම වගේ විශේෂයෙන්ම උගන්වන්නේ ස්වභාව ධර්මී නීතියට පිටින් යන්න. කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ස්වභාව ධර්මී යම් ව්‍යසන එනවා. එතකොට ඔය බලන්නකො හැම ආගමකම වගේ උගන්වන්නේ මම මේ ආගම වලට බයිනව නෙමෙයි, නමුත් මේ තියෙන වෙනස තේරුම් ගන්න.
ඒ ආගම්වල බොහෝ වෙලාවට උගන්වන්නේ ඒ ස්වභාවික විපත් වලින් ගැලවෙන්න නම් මෙන්න මේවා කරන්න. මොකද්ද කරන්න කියන්නේ? මෙන්න මේ දේවල් කරන්න. හරිද? මෙයා සරණ යන්න. මෙයාට මෙන්න මේ විදිය පූජාවන් කරන්න. ඔන්න බලන්න පින්වත්නි ඔය මිත්‍යා දෘෂ්ටික නැත්නම් බුදුදහමින් පිටපැන්න අනිත් දර්ශනවල තියෙන ඉගැන්වීම තමයි ඕක. හැබැයි බුදුදහම ඇතුලේ උගන්වන පණිවිඩය එහෙම එකක් නෙමෙයි. කියන්නේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ ස්වභාව ධර්මයෙන් පිටපයින්න කියලා දුන්නේ. ස්වභාව ධර්මයේ එක නීතියක් තමයි මිනිස්සු වයසට යනවා. එතකොට අපිට ඒකෙන් පිටපයින්න පුළුවන් කමක් නෑ. අපිට තියෙන්නේ ඒකට අනුගත වෙන්න. එච්චරයි. දැන් මරණය කියන ධර්මතාවය. දැන් බලන්න මේ කොරෝනා. හරිද? දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක බොහෝ දෙනෙක්ට පිළිසරණක් නැති වෙලානේ. අපිට මොකක් කරන්න වෙලාද? බලන් ඉන්න වෙලා නේද? හිට ඔබේ ගමෙන් මතුවේද දන්නේ. අනිද්දාට අපේ ගමෙන් මතුවේද දන්නේ. හිට ඔබට හැදෙයිද දන්නේ නැහැ. මට හැදෙයිද දන්නේ නැහැ. අපේ දරුවන්ට හැදෙයිද දන්නේ නැහැ. කොහොමත් පින්වත්නි මට නිකමට හිතෙනවා මේ වසංගත තත්ත්වයන් පාලනයෙන් තොර වුණොත් ඇත්තටම බොහෝ තැන්වල අපි දන්නවා බොහෝ තාම දියුණු රටවල් වල පවා මේවා යම්කිසි මට්ටමකට විතරයි පාලනය වුණේ. පාලනයෙන් තොරවීමත් එක්කම ඒගොල්ලෝ පුදුම අසරණකමකටපත් වෙනවා. ඉතින් මට මේ ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි මම ඒවට කාලය ගන්නෙ නැහැ. මොකද හේතුව මේ වෙනකොට ඔබට හැම තැනින්ම ඕවනේ ඇහෙන්නේ. නේ මම හිතන්නේ මොනවා ගැන කතා කරත් ඔබට ඕව ඇහෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා මම මේ කියන්නේ දැන් අපි කල යුත්තේ කොහොමද? පින්වත්නි දැන් අපි කරන්න ඕනි එකම දේ තමයි මේ ස්වභාව ධර්මයේ මවන රටාව දිහා බලන් ඉන්නේ. එච්චරයි. අපි වෙන මොනවා කරන්නද? අපි මේ ලෝකෙට ඉපදුණා. අපි ඉපදුනාට පස්සේ මේකේ තියෙන නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ දුක සැප යස ආයස මේවට දැන් පින්වත්නි මේවට නටනට ඉන්න එපා. දුකත් එක්කම සැපත් වෙනවා. ලාභත් එක්කම අලාභත් වෙනවා. දැන් පින්වත්නි ඔබ මේකට කල යුත්තේ අඩියක් පස්සට දාගෙන. පින්වත්නි ඔබ හිතන්න ඔබ තනි. මම තනි කෙනෙක්. මගේ ඇස් දෙකට මේ මුළු ලෝකෙම පේනවා. දැන් ලෝකයට වෙන වසංගතිය මට පේනවා. මම මේක බුදුදහමත් එක්ක කල්පනා කරලා බලනවා ස්වභාව ධර්මයේ මවන මේ රටාව මට තියෙන්නේ බලන් ඉන්න විතරයි. ඔබ එහා පැත්තේ ගෙදර කෙනා මැරිලා වැටි. ඔබ ඉස්සරහින් ඉන්න අය මැරිලා වැටි. ඔබේ දරුවා මිය දෙන්න පුළුවන්. ඔබේ ස්වාමියා මිය දෙන්න පුළුවන්. අපි පින්වත්නි මේකට නටනික නෙමෙයි කරන්න ඕනේ. හරිද? දැන් අර මුණ්ඩරාජ සූත්‍රයේ තියෙනවනේ. ඕකේ පැහැදිලිවම තියෙනවා. අංගුත්තර පංචක නිපාතයේ තියෙනවා මුණ්ඩරාජ කියලා සූත්‍රය. ওই සූත්‍රයේ තියෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. කියන්නේ මේ ස්වභාව ධර්මයේ යම් යම් සිදුවීම් ඉස්සරහා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද හැසිරෙන්නේ? අශ්‍රුතවත් පෘථග්ජනයා කොහොමද හැසිරෙන්නේ? දැන් ওই පිංගුතුලට ඔන්න හොඳම තැනක් තමයි තමන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ද අශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද කියලා මැනගන්න. මේ ස්වභාව ධර්ම. දැන් ওই පිංගුතුලගේ දරුවා මැරෙනවා මේ කොරෝනා හරි මොකක් හරි හැදී. දැන් බලන්න පිංගුතුනි මරණේ හරි වෙනස් නෙනි. අර ටිකොලේක දාලා හරි අමුතුයි මේ මරණය. මටත් ඇත්තටම ගොඩක් දැනිච්ච මරණයක්. ඒ කියන්නේ මේක හරි අපි අසරණයි. කාටවත් ඉන්න බෑ, කාටවත් යන්න බෑ. මලගෙවල්නේ, බොරු සෝබන ඔක්කොමනේ ආටෝපනේ මැරුණා නම් බෑග් එකකට දැම්ම ගිනි තිබ්බ පිච්චුවා ඉවරයි. දැන් මගේ පින්වත්නි ඔන්න ඔබට මේ වගේ සිදුවීමක් මරණයක් එනවා. කොරෝනා වලින් වෙන්න පුළුවන් නරකම දේ මරණයනේ. ඔතනින් එහාට වෙන නරකක් නෑනේ නේ. පේන්නේ අනිත් එක තමයි මේ කොරෝනා කියන්නේ අපිට හැදිච්ච එක රෝගයක් විතරයි. ওই පිංගුතුල හොඳට ඒව මතක තියාගන්න. මේ රටට මේ ලෝකෙට ඊට වඩා ලෙඩ හැදිලා තියෙනවා. කොච්චර වසංගත හැදිලා තියෙනවද නේ? ওই පිංගුතුලට මතකද මහා මාරිය කියලා එකක් හැදුනා. මිලියන 5ක් මැරුණා ඒ කාලේ. එතකොට ජපන් වසූරිය කියලා එකක් හැදුනා. මිලියනයක් මැරුණා. හරි ඊට පස්සේ තව එක එක ඒවා තියෙනවනේ නේ. ඔය කහවුන, රුසියානු වුණ, ස්පාඥු වුණ, ආසියානු වුණ, සූකර වුණ. දැන් තාමත් තියෙන HIV නේ තාමත් තියෙනවා. දැන් මේ වෙනකොට මිලියන 25ක් 35ක් විතර ප්‍රමාණයක් මැරලා තියෙනවා. දැන් පිටින් අපිට මේ කොරෝනා වලට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. ඔබට මං කියන එක තේරෙනවද? මේකේ වෙන්න පුළුවන් අවසාන දේ තමයි මරණය. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව සිහිපත් කළා මරණ ධම්මං මා මීයති අලබ්බනීයට්ටාන. අනේ මා මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. අපි මැරෙනවාමයි. මම මේ පණිවිඩය කියලාම අපේ දේශනාවට අද බහින්න. ඔන්න අශ්‍රුතවත් පෘථග්ජනයා මොකද කරන්නේ? ඔන්න තමන්ගේ කෙනෙක් මැරුණාට පස්සේ ගෙදර ගේනවා මිනිහ. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා අශ්‍රුතවත්, මෙයාට කිසිම නෑ ධර්මයේ ශ්‍රුතයක්වත් නෑ. ධර්ම මාත්‍රයක්වත් දන්නේ නෑ. ඒ නිසා යාට සිද්ධ වෙනවා අත් දෙක ඔළුවේ ගහගෙන අඬන්න අනේ මගේ මෙයා මැරුණා මෙහෙමයි. මෙහෙම වුණා කියලා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. දැන් අඩුම කියලා තියෙනවා පිටින් අශ්‍රුතවත් පෘථග්ජනයා ඔය තමන්ගේ ගෙදර මලගයක් වුණාම කන්නේත් නෑ. බොන්නේත් සිහි නැති වෙවි ඇදගෙන වැටෙනවා. තමන්ගේ රැකියාව කරන්නේ නෑ. දැන් කඩවල එහෙම ඔය පිංගුතුල්ලා සති ගණන් මාස ගණන් වහනවනේ නේ. ඒ තමයි අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. මම නෙමෙයි කියන්නේ. මුණ්ඩරාජ සූත්‍රය අරගෙන බලන්න අංගුත්තර පංචක නිපාතය. හරි. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයාගේ මරණය ආවට පස්සේ එයා මරණය ගේනවා.
එයා මේ අද්දෙක ඔළුවේ ගහගෙන සිහි නැති වෙවි වැටෙන්නේ නැහැ. කොණ්ඩේ කඩාගෙන එයා කල්පනා මම කන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මරණ එක කොහොමත් මැරෙනවා. මම මේ කඩවල් වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. කොහොමත් මරණය කියන එක වෙනවා. මම මගේ රැකියාව කරන්න ඕනේ. මම කාලා බීලා ඉන්න ඕනේ. ඔන්න බලන්නක පිංගුතුනි අඩුම ඔය වගේ සරල සංකල්පයක්වත් ඔය පිංගුතුන්ලා ගොළුවේ නැහෙනි. ඒ නිසා මම මේ කියන්නේ බුදුදහම කියන්නේ පිංගුත්නි ස්වභාව ධර්මයයි. බුදුදහම තමයි ස්වභාව ධර්මයේ මේ නීති අපිට කියලා දුන්නේ. ඒ නිසා දැන් ඔබ කලබල වෙන්න එපා. මේ කොරෝනා වලට ඔබට දෙන්න උපදේශය මම මේ දෙන්නේ. දැන් පිංගුත්නි ඔබ බය වෙන්න එපා. ඔබ පැත්තකට වෙලා මේ වෙන සංසිද්ධිය බලන් ඉන්න. ඔබට හිත කන්නේ නැතුව මැරෙන්න. හදිසියෙ ඔබට මරණය ආවා කියලා හිතන්නකෝ. ඔබට මරණය ආවා. දැන් ඔබ ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙන්න. මොකද මේ මරණය කියන එකෙන් පින්වත්නි අපිට ගැලවෙන්න බෑ. ඉපදුනා නම් උප්පත්තිය සහ වේද මරණං ආගතං සදා. හැබැයි ඔබ මෙවරත් මේ මරණය දිහා කල්පනා කර කර බය වෙවි ප්‍රපංච ගොඩනගනගේ හිටියොත් වෙන්නේ මොකක්ද? ඔබට සදාකාලිකවම සංසාර ජීවිතයේ මරණ ධර්මයේ කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මරණය කියන එක තේරුම් අරගෙන මේ ස්කන්ධ පහ ගැන තේරුම් අරගෙන මේ කාමයන් කෙරෙහි තියෙන තණ්හාව දුරු කරලා ඒ කාමයන් බලාපොරොත්තුව නිසාම ඇතිවෙන භව තණ්හාව දුරු කරලා පින්වත්නි මේ සංසාර ජීවිතය කෙලවර කරනවා විනා හරිද මේ කන්න නෑ දෙම්බගනි අපි රටක් විදියට අසරණ හරිද ඔය මේ අපි පින්වතුනි ඉල්ලගෙන අර කෑව වගේ වැඩක් තමයි එක පැත්තකින් මේ කරලා තියෙන්නේ අපේ සංස්කෘතිය හානි කරගත්තු නිසා අපේ ජීවිත රටාව හානි කරගත්ත නිසා අපේ සભ્યත්වය හානි කරගත්ත නිසා අද අපිට හැම පැත්තෙම අසරණ වෙන්න වෙලා දැන් ඔබ පරක්කු වැඩි දැන්වත් කල්පනා කළොත් මේවා ඔබට නෙමේ රජයවල් වලට කියන්න ඕනේ. ඒවා කල්පනා කරලා අපේ රට ඇතුලේ ස්වයං පෝෂිත රටක් බවට දැන්වත් පත් නොකරගත්තොත් තවත් ව්‍යසන වලට නම් ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක වෙනම කතාවක්. පින්වත්නි අපේ පැත්තෙන් අපිට තියෙන්නේ දැන් මේ ස්වභාව ධර්මයේ මේ වෙලාවේ මවපු චිත්‍රය දිහා බලන් ඉන්න විතරයි. මේකට කලබල වෙන්න. මේකට දුවන්න එපා. මේකට අඬන්න එපා. මේකට ශෝක කරන්න එපා. මේකට අකමැති වුණා කියලා මේක යන්නෙත් නෑ. කැමති වුණා කියලා ඉන්නෙත් නෑ. ඒ නිසා අපේ කැමැත්ත අකමැත්ත අපිට ඒ ස්වභාව ධර්මයට වැඩක් නෑ. ස්වභාව ධර්මයේ මවන චිත්‍රයට අනුගත වෙන්න ඕනේ. රස්නේ වෙලාවට අපි පින්වත්නි සීතල තැනකට යන්නේ එකයි කරන්න ඕනේ. සීතල වෙලාවක අපි රස්නේ තැනකට යන්නේ එකයි කරන්න ඕනේ. රස්නෙටයි සීතලටයි බැන ඉඳලා වැඩක්. ඒ නිසා මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්න තාක්ම පින්වත්නි ඔබට කවදාවත් අඩුම දැන් බලන්න අභිධර්මයේ පැත්තකින් තියෙන ඔය මුණ්ඩරාජ සූත්‍රයේ කියපු ශ්‍රුතවත් අශ්‍රුතවත් තැනින් ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න. මම මේ කියන එක තේරෙනවද? පිටි ඔන්න ඔය ධර්මතාවයන් නිසියාකාරව තාමත් දැන් අවුරුදු ගාණක් බණහන. අවුරුදු ගාණක් භාවනා කරනවා. භාවනා වැඩසටහන් වලට යනවා. හැබැයි තාමත් ඔබේ ඔළුවට මේක ගිහිල්ලා නැති නිසා නේද? ඔබ තාමත් මේ බලන්න ඔබ ඉන්නේ අශ්‍රුතවත් පෘථග්ජනයා කියන තැන. අයි මේ ඔකේ දෙකක් නෑ පින්වත්. බොහෝ දෙනෙක් අශ්‍රුතවත් පෘථග්ජන කියන තැන ඉන්නවා. ඒ පින්තුලා බණහල තෙම් මේ කාලේ වුණත් දැන් පහුගිය දවස්වල බණහනවා කියලා දැන් කරන්න මොකද දැන් මම හැමතිස්සෙම කියන කතාවක් දැන් මම එක දිගටම අභිධර්මයේ ගැන දේශනා කරගෙන ආවා ස්වාමීන් වහන්සේ කාලීන බණක් කියන්න බැරිද? ඉතින් මං කියනවා කාලීන බණක් තමයි කියන්නේ. හැබැයි මේ කාලීන නෙමෙයි බුද්ධ කාලීන බණ. මේ කාලීන බණක් කියලා මම මේ කොරෝනා වලින් වෙන්න 100 ගානක් ස්පිරිතාලේ ඉන්නවා. දෙන්නෙක් එක්කෙනෙක්ද මැරිලා ඉන්නවා. ඕවා කියලා වැඩක් තියනවද පින්වත්? මම කියන්නේ දැන් කාලීන බණක් කියලා අර්ථ ගන්නවන්නේ මොකක්ද? අන්න ඒකයි ඔබ බලන්න. ඔය පින්වතුන්ලා හැමදේම අර මේ කාලීන කියලා අහලා බුද්ධ කාලීන ධර්ම දේශනාව අමතක කරලා මේ වර්තමානයේ තියෙන සංකර කාලීන බණවලට අනුගත වීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසායි ඔබේ හිතේ ශ්‍රද්ධාවත් හරියට වැඩිලා නැහැ, ප්‍රඥා ඉන්ද්‍රියත් වැඩිලා නැහැ. බලන්නකෝ පින්වතුන්ලා ඔය පින්වතුන්ලා සීලයෙන් පෝෂිතයිද? සමාධියෙන් පෝෂිතයිද? ප්‍රඥාවෙන් පෝෂිතයිද? දැන් මම මේ අපි කියන කාරණා ඔය පින්වතුන්ලා අහලවත් නැහැ කියලා සමහරු මට කතා කරලා කියනවනේ. එතකොට අපි කොහෙද ඉන්නේ කියන එක කල්පනා කරලා පින්වත්නි අනිවාර්යෙන් මේ සියුම් ධර්මතා පිළිබඳව අධ්‍යයනය කරන්න අපේ හිත නවා ගන්න ඕනේ. මම මේක තේරුම් ගත යුතුමයි කියන ටිකදී හිත හකුලවා ගන්න නැතුව මේ ධර්මයට බැස්සොත් තමයි මේ ධර්මයේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි පහුගිය දවස්වල මෙන්න මේ ජීවිත ගමන තේරුම් ගන්න පුළුවන් නැත්නම් බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ පිළිබඳව දේශනා කරපු තාම පරමාර්ථ ගැඹුරුම දේශනාව ශ්‍රවණය කරගෙන සියුම්ම දේශනාව ශ්‍රවණය කරගෙන එන ගමන් පහුගිය දවසක අපි කතා කළා ලෝභ චෛතසිකය සහ ditthi චෛතසිකය සහ මාන චෛතසිකයේ ස්වභාවය. පින්වත්නි මෙතනදී මම මතක් කරන්නම් මේ ලෝභය කියන එක ඔබ ඇති කරගන්නව නෙමෙයි. ඒ ලෝභය කියන චෛතසිකයේ ඇතිවෙන ස්වභාවයක් මේ ලෝකයේ තුල තියෙනවා. අන්න ඒකයි. ඒක ඇති වෙන්න බලපාන හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාවෙන් කල්පනා කරලා නැත්නම් අවිද්‍යාව මුල් වෙලා තමයි ලෝකයට අපේ තුල කැමැත්තක් ඇති වෙන්නේ. ඒ නිසායි ලෝභය කියන ස්වභාවය ඇති වෙන්නේ. අර ඔබට මතකයි බැහැර කළ යුතු වස්තුව බැහැර නොකරන්නේ අවිද්‍යාව නිසා.
ඒක ඔබ කරනවා නෙමෙයි. ඒක මේ ලෝකයේ තුල ඔබ තුල පවතින ස්වභාවයක්, ධර්මතාවයක්. ස්වභාව ධර්මයේ විසින් සිදුවෙන. අන්න ඒ වගේ. දිට්ඨිය, මානය මේවා පින්වත්නි ස්වභාව ධර්මයේ එක එක පැතිකඩ. මම මේවා ඔබට තාම පැහැදිලිව ස්වභාව ධර්මයට ගලපලා පෙන්නන්නම්. ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඒකයි. තේරුණා නේද? මම හැමදාම කියන කතාවක්. ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක්. හොඳයි. පින්වත්නි ඔන්න ඊට අනුරූපීව අපිට අද කතා කරන්න තියෙන්නේ ඔය පින්තුල දන්නවා දැන් අපි මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන කියන චෛතසික ධර්ම 7 පිළිබඳවම කතා කරලා ඉවරයි. අද අපිට කතා කරන්න තියෙන්නේ ද්වේෂය කියන චෛතසිකය පිළිබඳව. එතනින් තමයි අපිට මේක පටන් ගන්න තියෙන්නේ. පින්වත්නි, ද්වේෂය කියන චෛතසිකය ගැන විශේෂයෙන්ම කතා කරන්න වෙන නිසා මේක බොහොම වටින කාරණාවක් නිසා බොහෝ දෙනෙක්ට හොයාගන්න අමාරු. අද දවසේ ධර්මදේශනාවට මාතෘකා කළෙත් මම ওই ද්වේෂය ගැන ලියවෙච්ච යම්කිසි ගාතාවක් ධම්මපදයේ තියෙන. භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු. අතුල කියන උපාසකේ ආරම්භය තමයි මේක දේශනා කළේ. පින්වත්නි, ඒක ගැන සිහිපත් කරන්න කලින් මම ද්වේෂය ගැන සිහිපත් කරලා ඉන්න. මේ ද්වේෂය කියන චෛතසිකය පින්වත්නි හරීම ඒ කියන්නේ කෙනෙක්ට තේරුම් ගන්න අමාරු චෛතසිකයක්. දැන් අපි අහලා තියෙන නිකන් අරමුණක හැප්පෙන ස්වභාවය, අරමුණට කැමති නැති වෙන ස්වභාවය. ඔහොමනේ. පින්වත්නි, ඇත්තටම ද්වේෂය කියන්නේ දුස්සතීති දෝසෝ. එහෙමයි කියලා තියෙන්නේ. යෝ ස්වභාවෝ පුද්ගලං දුස්ස. යම්කිසි ස්වභාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද? දැන් බලන්නකෝ ද්වේෂය අපේ මොකද කරන්නේ? ද්වේෂය පුද්ගලයාව දූෂ්‍ය කරනවා. අන්න ඒකට කියනවා ඉතිසෝ ස්වභාවෝ දෝසෝ. අන්න ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා මොකක් කියලාද? ද්වේෂය කියලා. එතකොට ද්වේෂය කියන්නේ මොකද්ද? මේ හැප්පෙන ගැටෙන එකක් නෙමෙයි. දුස්සතීති දෝසෝ. ද්වේෂය කියන්නේ මොකද්ද? යම් කිසි ධර්මතාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද? ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා ද්වේෂය කියලා. හරි. දැන් මේ ද්වේෂයේ තියෙන අපිගේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන 4. ඕක හරි ලස්සනයි තේරුම් ගත්තාම ඊටාම දීර්ඝ විස්තරයක් ඕකේ සඳහන් වෙලා තියෙනවා. මොකද්ද ද්වේෂයේ ලක්ෂණය? චණ්ඩික්ක ලක්ෂණ. මොකද්ද ලක්ෂණය? චණ්ඩික්ක ලක්ෂණ. මේ චණ්ඩික්ක කියන්නේ චණ්ඩි බව, සැඩ බව කියලා කියන්නේ. සැඩ බව තමයි. කියන්නේ එයා නිකන් පිටින් නිකන් රෞද්‍ර ගතියක් තියෙනවා. සැඩ පරුෂයි. චණ්ඩික්ක ලක්ෂණ. චණ්ඩියා වගේ කියලා අපි කියන්නේ. අන්නේ චණ්ඩි බව, සැඩ බව තමයි ලක්ෂණය කරගෙන පවතින්නේ. ඒක තමයි ද්වේෂයේ ලක්ෂණය. හරි. විසප්පන්න රසෝ. රසය මොකක්ද? අරමුණෙහි ක්‍රූරව කම්පා කිරීම. ඒ කියන්නේ දැන් Tamanට ගැටෙන ඇහැට එන අරමුණට ක්‍රූරව පින්වත්නි කම්පා කරවීම තමයි කෘත්‍ය කොටගෙන පවතින්නේ. එනිත් ඒ Tamanට එන අරමුණ ක්‍රූරව ඒ අරමුණ පින්වත්නි බැහැර කරන ස්වභාවය. ඒක තමයි ද්වේෂී කෘත්‍ය බවට පත් වෙන්නේ. හරි. ඊළඟට ආඝාතවත්තු පදට්ඨානෝ. මොකක්ද ආඝාතවත්තු පදට්ඨානෝ කියලා කියන්නේ පින්වත්නි ඔය තියෙනවා නවවිධ ආඝාත වස්තු කියලා කාරණාවක්. එක තැනක නවවිධ ආඝාත වස්තු කියලා තියෙනවා. විශේෂම මෙතනදී නම් අර්ථ ගන්නවලා තියෙන ආඝාතවත්තු පදට්ඨානෝ කියලා නවවිධ ආඝාත වස්තුවත්. නමුත් තවත් තැනක දසවිධ ආඝාත වස්තුව කියලාත් මේක විස්තර විග්‍රහ කරලා තියෙන තැන් දකින්න පුළුවන්කමක් තියෙනවා. මොනවද මේ නව ආඝාත වස්තු කියලා කියන්නේ? පින්වත්නි මේ නවවිධ ආඝාත වස්තු කියලා කියන්නේ කෙනෙක්ට ක්‍රෝධය ඇති වෙන තැන්. තේරුණාද මම මේ කියන්නේ? ඔන්න මෙන්න මෙහෙම හැසිරෙනවා. දැන් මෙහෙම ඇති වෙනවා ක්‍රෝධය කියන එක. අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. කොහොමද කියන්නේ? මෙයා මට පෙර අනර්ථයක් කරලා තියෙනවා. එහෙම හිතෙනවා. දැන් මේ වෙලාවේ අනර්ථයක් කරපු එකක් නෙමෙයි. ඉන්න මෙයා මට එදා මෙහෙම කළා. අන්න එතනදී කෙනෙක්ට තමන්ගේ හිත දූෂ්‍යභාවයට ගිහිල්ලා ද්වේෂය කියන එකට වස්තුවක් බවට ඒකපත් වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. කියන්නේ දැන් එළියේ තියෙන පටිඝ නිමිත්ත අරමුණු කරගෙන දැන් ඇත්තට මේක පටිඝ නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ පටිඝ නිමිත්ත අරමුණු කරගෙන තමන් තුළින් සිද්ධ වෙනවා අයෝනිසෝ මනසිකාරය. මොකද්ද? අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මෙයා මට එදා වැරදක්. ඒ නිසා මම මෙයාට මෙන්න මේ දඬුවම දෙන්න. අන්න එහෙම පිටුත්නි අපිට තරහ ඇති වෙන්න. ඊළඟට ඒක වර්තමාන වශයෙන් ඇති වෙනවා. අනත්තම් මේ චරතීති ආඝාතෝ ජායති. මෙයා මට කලින් කරලා නැහැ. හැබැයි මෙයා මට දැන් අනර්ථයක් කරනවා. මේ දැන් සිද්ධ වෙනවා. අන්න එහෙම හිතෙන්න පුළුවන් නේ. මේ වෙලාවේ මෙයා කරන වැඩේ මට එච්චර ගැළපෙන එකක් නෙමෙයි. ඒ නිසා මම මෙයාට මේකට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. අන්න එහෙමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දෙකයි. ඊළඟට අනාගත වශයෙන් අනත්තම් මේ චරිස්සතීති ආඝාතෝ ජායති. මෙයා මට දැනුත් කවදාවත් වරදක් කරලා නැහැ. ඇත්ත. දැන් වරදක් කරන්නේත් නැහැ. හැබැයි අනාගතේ මෙයා මේ මට වරදක් කරන්න පුළුවන්. මොකද අතීතයේ විශේෂම රජවරු එහෙම මේ හිතලා තියෙනවා නේද? සමහරුන් මෙයා දියුණු වුණොත් මගේ රාජ්‍ය උනත් අල්ල ගන්න පුළුවන් කියලා. එයාවයි දරුවන්වයි ඔක්කොම මරපු තැන් තියෙන්නේ. අන්න ඒ ඇවිල්ලා ඔය අනාගතයේ කෙරෙහි ඇති වෙන ඒ කියන්නේ තරහව. ඒව පින්වදී මේවා අස්ථානීය උපදින දේවල්. ඇත්තම කතාව. අනාගතය පිළිබඳව බයක් ඇති වෙලා ඇති වෙන මේ තරහ ඇතිවීමට හේතුවට කියනවා
තවත් එක ආඝාත වස්තුවක් කියලා. එතකොට 3යි. ඊළඟට පින්ගන්නේ දැන් තමන්ට නෙමෙයි. ඊළඟ එක ඇති වෙන්න පුළුවන් පියස්සමේ මනාපස්ස අනත්තං අචරි. මගේ ප්‍රියායට මෙයා දැන් මට මුකුත් වරදක් කළා නැහැ. හැබැයි මගේ නංගිට මෙහෙම කියලා තියෙනවා. මගේ මල්ලිට මෙහෙම කියලා තියෙනවා. මගේ පුතාට මෙහෙම කියලා තියෙනවා. දැන් ওই සමහර අම්මලා මොන්ඩිසෝරි වලට එහෙම ගිහලා රණ්ඩු වෙන්නේ මේ උඹලගේ පුතා මගේ පුතාට නේද මෙහෙම කියලා තියෙනවා කියලා. දැන් තමන් තරහ ගන්නේ වෙන සිද්ධියක් අරමුණු කරගෙන. මගේ ප්‍රියායට මෙයා වරදක් කරලා තියෙනවා. ඊළඟට ඒ වගේම ඔක වර්තමාන කාලයට එනවා. දැන් එතකොට 4යි. වර්තමාන කාලයට එනවා දැන් වරදක් කරනවා. අනාගතයේ වරදක් කරાવી. දැන් දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට අනිත් දරුවා මට වඩා හොඳට ඉගෙන ගන්නවා වගේ පේනවා. නැත්නම් අපි හිතමුකෝ ඒ මොකක් හරි ටීම් එකකට සිලෙක්ට් කරනවා, තෝරනවා. තෝරනකොට මගේ දරුවා තේරෙන්නේ නැති වෙයි. අර අහවලා තේරෙයි කියලා හිතලා හප්පපු අවස්ථාවක් මේ මෑත කතා කියන්නේ. යා පාරේ යන ගමන් හප්පලා. මගේ මල්ලිගේ කඩේට වඩා මෙයාගේ කඩේ දියුණු කරගනීවි කියලා පාරේ යනකොට හප්පපු අවස්ථා අපි දැක්කා. අන්න ඒ වගේ සිදුවීම් වලට කියන මගේ ප්‍රියමනාපය නිසා මට මේ හිත දූෂ්‍ය වෙන සිද්ධිය වෙන්න පුළුවන්. ඕක තමයි අනිත් කාරණාව. ඊළඟට දැන් එක මට ඊළඟට මගේ ප්‍රියමනාපයට අතීත වර්තමාන අනාගත වශයෙන් 6යි. අප්‍රියස්සමේ අමනාපස්සත්තං අචරි. දැන් ප්‍රියායට අනර්ථයක් කරනවා වගේම අප්‍රියායට අර්ථයක් කරනවටත් අපි කැමති නෑ. හිතන්නකෝ මගේ තරහකාරයෙක් ඉන්නවා. ඒ තරහකාරයාට කවුරු හරි කෙනෙක් උදව්වක් කරලා තියෙනවා මම දන්නවා. මම කියනවා මේකා මගේ තරහකාරයාට මේ උදව්ව කරා. නේ ප්‍රේමනාපයට අනර්ථයක් කරා වගේම තරහකාරියයට අර්ථයක් කරාමත් ඒක ආඝාත වස්තුවක් බවට පත් වෙනවා. කරා මේ වෙලාවේ කරනවා අනාගතේ සිදු කරයි. අන්න බලන්න. මට 3යි අතීත වර්තමාන අනාගත. ප්‍රියායට 3යි අතීත වර්තමාන අනාගත. අප්‍රියායට 3යි අතීත වර්තමාන අනාගත. මෙන්න මේ 9ට කියනවා නවවිධ ආඝාත වස්තු කියලා. පින්වත්නි මෙතනදී තව එකක් තියෙනවා. දැන් දසාඝාත වස්තු කියලා එකකුත් තියෙනවා. මේකත් ඔය පින්තුල දැනගෙන යන්න. මේ 9ටම එකතු වෙනවා තව එකක්. අට්ඨානේ වාපන ආඝාතෝ ජායති. අස්ථාන කෝපේ. අස්ථාන කෝපය කියන්නේ දැන් සමහරු පින්වත්නි වැස්සට වහින කොටත් කෙපෙනවා. අනේ මෙහෙමයි වහිනවා කියලා වැස්සට බයිනවා. වැහැල පෑවුවාම අවුවට කෙපෙනවා. වහින්නෙත් නෑ පිච්චෙනවා දැන් පින්වත්නි අස්ථානෙනි කෙපෙන්නේ. ඕන් නැති දෙයකටනේ. ස්වභාව ධර්මයේ සිදුවීම් වලට කෙපෙනවා. අන්න ඒකට කියනවා අස්ථාන කෝපය කියලා. සමහරු පාර යනකොට කකුල ගලක වදිනවා. මම දැකලා තියෙනවා ආයි ගලට පයින් එකක් ගන්නවා. මේ ගල මෙහෙමයි මට මෙහෙම කරන්නේ. අර පොඩි කාලේ අපේ ළමයින්ගේ ඇඟේ ගහක් එහෙම මොකක් හරි වැදුනහම බයිසිකලේ වැටුනහම අපි බයිසිකලයට ගහනවනේ. ගහලා කියනවා හරි පුතේ මං ගැහුවා. දැන් ඔයා පරිස්සම් වෙන්න. දැන් අපි දන්නවා ඒක දරුවා අස්ථානීය කෝපයක් ඇති කරගත්ත කියලා. හැබැයි ලොකු වෙලා ඔබව කවුරු හරි වාහනයක් කප්පනවා. ඔය පිටකතුල වාහනෙට ගහන්නේ නැද්ද? ඔය පිටකතුල වාහනෙට ගහනවා. පොල්ලක් හරි අරගෙන ගහලා මේ ඉතින් කවුරුත් වාහන එලවන්නේ නැහනේ ඔබව හප්පන්න බලාගෙන. ඔය පිටකතුලගේ කාර් එකක් තව කාර්යයක් එක්ක හැප්පෙනවා. ඔන්න අස්ථාන කෝපියට මේ මම කියන්නේ. එතකොට ඔය පිටකතුල නිකන් බහැලවිල්ලා අරයා නිකන් හිතාමතලා ඇවිල්ලා හැප්පුවා වගේ එහෙම නෑනේ පිටකතුනේ කවුරුත් කාර් එකක් ගන්න අමාරුයි. කවුරුත් මේ බලහත්කාරයෙන් පාරේ ගිහිල්ලා මේ උඹලව හප්පන්නේනවා කියලා හප්පන්නේ නැහැ. ඒ නිසා කොයි කාටත් වෙන්න පුළුවන් වැරද්දක්. මේ වැරද්ද නිවැරදි කරගන්නවා විනා. දැන් ඉතින් ඕන තරම් සොලියුෂන් තියෙනවනේ පින්වත්නි ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි ඉතින්. හරිද? ඒ ෆුල් ඉන්ෂුරන්ස් ගෙවනවා. වාහනේ කැඩුනොත් වාහනේට වාහනයක් දෙනවා. එහෙම නේද? 100%ක් ගෙවනවා තමන්ගේ වාහනෙට. ඉතින් ඒ නිසා මේ අපි අර අස්ථානීය රණ්ඩු වෙලා පොලිසිය එන්ට්‍රි දාගෙන ඕන් නැති දේවල් කරනවට වඩා තමන්ගේ වාහනේ තමන් හදාගන්න අනිත් කෙනාගේ වාහනේ ඔක්කොම පින්වත්නි අද තියෙන වාහන බොහෝ අයගේ ෆුල් ඉන්ෂුර්. එහෙම තමයි. තමන්ගේ ඇත්තේ වරදක් තියෙනවා කියලා දන්නවා සමහරුන්ට දැන් මේ මිනිසුන්ගේ ලෝභය, ද්වේෂය කියන එක පිටින් කෙලවරක් නැතුව ගිහිල්ලා තියෙනවා. අර ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවා. ඒත් හැප්පිච්ච කෙනාගෙනුත් කීයක් හරි කඩා ගන්න තියෙනවා නම් ඒක තමයි කරන්නේ. මෙන්න මේ අස්ථානේ උපදවන කෝපයන් නිසා පින්වත්නි සමහරු ධර්ම දේශකයන්න් වහන්සේට බයිනෝ. පින්වත්නි ඔබට බන හොඳ නැත්නම් ඔබ කරන්න ඕනි අහන්න නැතුව ඉන්නේ. නොඅසා ඉන්නවා මිසක නේද? ඒකනේ කරන්න ඕනි. හැබැයි අස්ථානීය කිපීම කියන එක සිද්ධ කරනකොට පින්වත්නි ධර්ම දේශකයට බයිනෝ. පින්වත්නි මේවා ලේසි පහසු දේවල් නෙමෙයි. ගුණවතුන්ට කිපුණාම දැන් කාලි යකින්න වගේ මේවා වෛරය බැඳාම පින්වත්නි සසරෙන් සසරට භවාන්තරයට පවා ගෙනියන්න පුළුවන්. දේවදත්ත කී පාරක් නිරයට වැටුණාදනේ මහ බෝසතාණන් වහන්සේට වැරදි කරලා. අපේ බෝසතාණන් වහන්සේට. එනිසායි මම මේ පිළිබඳව කියලා දුන්නේ මේ තමයි නව ආඝාත වස්තු සහ නැත්තම් දසවිධ ආඝාත වස්තු කියලා අපිට හඳුන්වන්න පුළුවන් කාරණාව. ඕක තමයි පින්වත්නි ආඝාත වස්තු පදට්ටානීය කියලා කියන්නේ. දැන් අපි කතා කළානේ මේකේ ලක්ෂණීය රස පදට්ටානීය. අපි පච්චපට්ටානීය ගැන කතා කළේ නේ. පච්චපට්ටානීය කියලා කියන්නේ දුස්සන පච්චපට්ටානෝ. මොකද්ද වැටහීම? අරමුණ දූෂ්‍ය කිරීම තමයි වැටහීම ලක්ෂණය කරගෙන ඉන්නේ. කියන්නේ මේ අරමුණ දූෂ්‍යභාවයට පත් කිරීම තමයි මේකේ වැටහීම. ආසන්න කාරණාව තමයි අර නවවිධ ආඝාත වස්තු, දසවිධ ආඝාත වස්තු කියලා අපි හැඳින්වුවේ. මම හිතනවා
මේක ගැන ඔබට තේරෙනවා ඇති කියලා නිසකවම මොකද ඉතින් මේක ටිකක් අමාරුයි. ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඔබ අහන ද්වේෂය වගේ නෙමෙයි අපිට ගොඩාක් එහාට ගිහිල්ලා හිතන්න කාරණා මේක තුල තියෙනවා. නේද? ඉන්සාර එහෙම එහාටම ගිහිල්ලා හිතුවාම පින්වත්නි අර මේකට කියන්නේ එසෙන්ස්. හරයම උකහා ගත්තට පස්සේ අපිට මගතට වරදින්න දේවල් නේ. ඒකයි. සපින්ගනි මේ ද්වේෂය කියන එක තාම නරක එකක්. මේක අපි හැමතිස්සෙම දකින්න ඕනේ. දැන් උපමා දීලා තියෙනවා පහට ආසී විසෝවිය. කොහොමද කියන්නේ? දණ්ඩෙන් පහරලත් සර්පයෙකු වගේ. එහෙම දකින්න ඕනේ. ඔය පිංගුතුල්ලා ගමනක් යනකොට කෝට් එකකින් ගහපු සර්පයෙක් නායෙක් දැක්කොත් එයා කොහොමද ඉන්නේ? පෙනේ පුප්පගෙන ඉන්නේ. ඔය පිංගුතුල්ලා කොච්චර පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ද්වේෂය කියනක ඔය පිංගුතුල්ලාගේ හිතට ආවහම ඔය පිංගුතුන්ලා දණ්ඩෙන් පහරලත් සර්පයෙක් තමන්ගේ තුල ඉන්නවා වගේ දැනගන්න ඕනේ. විස නිපාතෝවිය. කොහොමද කියන්නේ? විෂපතනයක් වුණා වගේ. අර විෂ දුමක් නගිනකොට අපි මොකද කරන්නේ? නහයකට අතින් වහගෙන පැත්තකට වෙනවනේ නේ. හිතේ ද්වේෂය කියන එක පින්වත්නි විෂ දුමක් වගේ දකින්න ඕනේ. ඒ විෂ දුමක් වගේ විෂ දුමක් නෙමෙයි විෂ දුමක් වගේ දකින්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මේක තවත් කෙනෙකුට ආග්‍රහණීය වුණොත් මොකක් වෙනවද? එයාට බොහෝම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට දාවක් ගිවිය ලැබුගින්නක් වගේ දකින්න. ලැබුගින්න පින්වත්නි පටන් ගත්තාම කෙලවරක් නැහෙනි නේද? ඔය කුඹරකට හේනකට එහෙම ගිනි ගත්තොත් කුණු ගොඩක් ගිනි තියනකොට ඒ ගින්න පැතිරිලා යන්නේ පින්වත්නි පුදුම වේගයකින්. ඒක නවත්තන්න ඒක ලඟ වෙන්නවත් පුළුවන්. දැන් සමහරු ඔයම ගින්නි නිවලා තියෙනවා නම් ඔය ගින්න ඇවිල්ලා යනකොට පින්වත්නි ඒක නිවන්න කියලා ළඟට යන්නකෝ. අපි ඉදලක් පොල්ලිත්තක් මොකක් හරි අරගෙන ගිහලා ගැහුවට අපිට පාරයි දෙකයි ගහන්න පුළුවන්. ඇයි? ගින්නේ සැර වැඩි. ලැබු ගින්න කියන එක එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් ගන්නේ. ඒ ගින්නේ සැරට අපේ රෝම කූප පවා පිච්චෙනවා. ඒ නිසා පින්වත්නි ලැබු ගින්නක් වගේ භයානක එකක් විදියට මේක දකින්න. මතකනේ උපමාව මොනවද? දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ, විෂ දුමක් වගේ, ලැබු ගින්නක් වගේ. තවත් තියෙනවා. ලද්දෝ කාසෝ සපත්තෝවිය. අවකාශලත් සතුරෙක් වගේ. කොහොමද? අවකාශලත් සතුරෙක් වගේ. දැන් සතුරෙක්ට පින්වත්නි අවකාශයක් ලැබුණොත් මොකද කරන්නේ? මහා විනාශයක් කරනවනේ. ඔය පිංගුතුල්ලගේ හිත තුළ ඇතිවෙන ද්වේෂය අවකාශලත් සතුරෙක් වගේ දකින්න. ඔන්න කල්පනා කරලා අයින් කරගන්න ඕනි ක්‍රම. හරිද පිංගුතුනි? තව මේකට උපමා නොයි. ඒකුත් තව දීලා තියෙනවා විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩක් වගේ. විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩ. කොච්චර දුර්ගන්ධද මේ උපමාව? ඒ වගේ දකින්න කියලා තියෙනවා. දට්ටබ්බෝ. ඒ වගේ දත යුතුයි. පිංගුතුනි මේ ද්වේෂය කියන එක අනිත් අයට පුදුම විනාශයක් කරන්නේ. තමන්ට අනිත් අයටත් විනාශයක්. තමන්ට රූප තමන්ගේ විරූපභාවයට පත් කරනවා. වර්ණය විරූපභාවයට පත් කරනවා. ඇස් විරූපීභාවයට පත් කරනවා. වචන විරූපීභාවයට පත් කරනවා. මේ වගේ පිංගුතුනි නොයේකුත් විරූප විප්‍රකාර ඇති කරනවා මේ ද්වේෂය කියන එක. ඒ විතරක් නෙමෙයි. ඔය ද්වේෂාධික පුද්ගලයෝ ඉන්නව නේද? ඒගොල්ලෝ ඉක්මනින් වයසට යනවා. ඉක්මනින් ජරාවට පැමිණෙනවා. ඒ නිසා කියලා තියෙනවා දෝසස්ස කිප්පං ජරා සම්භවතු. මේ ද්වේෂය කියන එක තියෙන කෙනා අර තික්ක දෝසස්ස. මේ ද්වේෂාධික පුද්ගලයා තික්ක දෝසස්ස කියන්නේ ද්වේෂය අධික පුද්ගලයා ඉක්මනින් ජරාවට පත් වෙනවා. එයාට වැඩි ආයුෂයක් නෑ. ඉක්මනින් දිරලා වැරහැලි වෙලා යනවා. නිසා මතක තියාගන්න ඉතින් රූප විරූපභාවයට පත් කරනවා කියලා කිව්වේ ඒකයි. එනිසා පින්වත්නි මේ දෝසෝ අත්තං නජානාති දෝසෝ අත්තං නපස්සති. මේ ද්වේෂය කියන එක අර්ථයක් දකින්නේ නෑ. මේ ද්වේෂයේ අර්ථය දන්නේ නෑ. ද්වේෂය කියන එක ආවහම තමන් කවුද? අනිත් අය කවුද? ඉන්නේ ස්වාමීන් වහන්සේ නමක්ද? එහෙම කිසිම එකක් නෑ. එක වේශයෙන් මේ ද්වේෂය ඇවිල්ලා පින්වත්නි තමන්ට සිදු කරන්න ඉතාම නරකවල්. මේ ද්වේෂය කියන එක වේශයෙන් එන්න පුළුවන්. එක විදිහට එන්න පුළුවන්. ඒ එක විදිහට එන ද්වේෂවල විශේෂයෙන්ම අපිට සිද්ධ කරන්නේ අනර්ථයක් කියන එක නම් ওই පින්වත්තුලා හොද්දට මතක තියාගන්න. අර සරපියෝ වගේ, විෂ දුමක් වගේ, ලැබුගින්නක් වගේ, අවකාශලත් සතුරෙක් වගේ, විස මිශ්‍ර වෙච්ච පල්ලුව මුත්‍රා ගොඩක් වගේ. මෙහෙම දැකලා පින්වත්නි මේ ද්වේෂය දුරු කරලා දාන්න උත්සාහ කරන්න. ඊගොඩි මේ ද්වේෂයේ විවිධ දැන් ප්‍රභේද තියෙනවා. දැන් ওই පිංගුතුලා හැල්ලති ක්‍රෝධය කියලා එකක් තියෙනවා, ද්වේෂය කියලා එකක් තියෙනවා. ක්‍රෝධය කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ කෙනෙක්ට පළවෙනින් ඇතිවෙන කිපීම. කියන්නේ පළවෙනියටම කෙනෙක්ට කිපීමක් ඇති වුණොත් ඒකට කියනවා ක්‍රෝධය කියලා. ඒක දෙවෙනි පාර ඇති වෙන්නේ ද්වේෂයක් විදිහටයි. ක්‍රෝධය තමයි ද්වේෂය බවට පෙරලෙන්නේ. ඒක කියලා තියෙන්නේ. මේ මගේ කතාව නෙමෙයි හරිද? මේ මං හිතලා බලලා කියනේව නෙමෙයි. සීලක්ඛන්ද අට කතාවේ මේක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. කන්හ ජාත කටුවාව. හොඳට බලන්න මේ වරගෙන. කන්හ ජාත කටුවාවෙත් මේක මේ විදිහටම කියලා තියෙනවා. හරි? ඊළඟට ද්වේෂය සහ ප්‍රතිගය කියලා එකක් තියෙනවා. මොකද්ද? ද්වේෂය සහ ප්‍රතිගය. පටිගය කියන්නේ මේකෙදි පින්වත්නි ද්වේෂය කියලා කියන්නේ දුර්වල කිපීම. අර නිකන් හිත ඇතුලෙන් වගේ ඇති වෙන එකට කියනවා ද්වේෂය කියලා. හැබැයි බලවත් කිපීමට කියනවා පටිගය. එයා ඇවිල්ලා පින්වත්නි බලවත් ලෙස කිපිලේ. එයා හැප්පෙනවා අරමුණේ. මොකක් කිව්වත් එයාට ඊට පස්සේ අර්ථය අනර්ථය පේන්නේ නෑ. ඔන්න ඔහම
මේ ද්වේෂයේ විවිධ ප්‍රභේද තියෙනවා. හැබැයි පින්වත්නි තව මෙහෙම එකකුත් තියෙනවා. මේ ද්වේෂය තියෙනවා නේද? ප්‍රඥාවන්තයන්ට මේ ද්වේෂයෙන් හානියක් නැත. කාටද නැත්තේ? ප්‍රඥාවන්තයන්ට නැත. එනිසා කියලා තියෙනවා පණ්ඩිතා නාම කන්ති බලා බවන්තින කෝද බලාති. පණ්ඩිතයාගේ පින්වත්නි වැඩියෙන්ම බලවත් වෙන්නේ ශාන්තියයි. ඒ කියන්නේ ඉවසීමයි. මෝඩයාගේ තමයි ක්‍රෝධය බලවත් වෙන්නේ. පණ්ඩිතයාගේ වැඩිපුර බලවත් වෙන්නේ ඉවසීමයි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ ඉවසීම කියලා කියන්නේ නිවටකමට එහෙම නෙමෙයි. ඉවසනවා කියලා කියන්නේ නිවටකමට නෙමෙයි. කවදාවත් පින්වත්නි කෙනෙක් Tamanට වැරදක් කරා කියලා ඒ පුද්ගලයාත් එක්ක කිපෙන්න යන්න එපා. හරිද? ඒ පුද්ගලයාගේ සිදුවීම තියෙනවනේ. අන්නේ සිදුවීම වැරදි නම් ඒ සිදුවීම දැකලා බිම බලා ගන්නත් එපා. කෙනෙක් Tamanට වරදක් කරපු පුද්ගලයා කෙරෙහි වෛරයක් බඳ ගන්නවා නම් අන්න ඒකට කියනවා ද්වේෂය නැත්නම් උපනාහ. උපනාහ කියන්නේ වෛරය කියලා. හරිද? හැබැයි කෙනෙක් යම්කිසි වැරදි සංසිද්ධියක් දැකලා ඒ සංසිද්ධියට බිම බලා ගන්න එක ඒකට කියන්නේ ශාන්තිය නෙමෙයි නිවටකමයි. ඒ නිසා අපි කතාවටත් කියන්නේ පුද්ගලයාට වෛර නොකරන්න, ක්‍රියාව කෙරෙහි අවධානය යොමු කරන්න. ක්‍රියාවට වෛර කරන්න. එහෙම ඒක නම් භාග්‍යවතුන් වහන්සේ කතාවක් නෙමෙයි. මේ මෑත කාලේදී පහළ වෙච්ච සමාජ විද්‍යාඥයෙක් කියපු කතාවක්. නමුත් ඔබ මේ කතාව අපිට ගන්න තැනක් තියෙනවා. ඒකයි මම මේක කිව්වේ. යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි ඔබ තරහ ඇති කරගත්තොත් ඒ කියන්නේ ඔබ ඇති කරගෙන තියෙන ද්වේෂය. හැබැයි යම්කිසි සංසිද්ධියකට ඔබ එරෙහි වුණොත් එතන තියෙන එක ගැටීමක් නෙමෙයි. ඒක ගැටීමක් බවට පත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක මම කියන්නම්. එතන තියෙන්නේ සංසිද්ධියට නිවට නොවීමක්. වෙසනවා කියලා මේ බුදුදහම විනාශ කරගෙන යනකොට, අම්මව තාත්තව දූෂණය කරලා යනකොට, රට අගාධයට යනකොට පින්වත්නි බිම බලාගෙන ඉන්න එක නම් නෙමෙයි ඉවසීම කියලා කියන්නේ. ඒකට කියන්නේ නිවටකම කියලා. මම මේවා ගැන ඉතාම විස්තර විග්‍රහ සහිතව ඉදිරියේදී කියලා දෙන්නම්. හරි? ඔබ ද්වේෂය ගැන දැනගත යුත්තේ දැනට මෙපමණයි. පින්වත්නි මම මේකම තව පුංචි සිහිපත් කිරීමක් කරන්නම්. පින්න මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මතාවයන් අපිට නිතර කරදර කරන අකුසල මූල තුනක්. මේ අකුසල මූල තුන පිළිබඳව අපිට දීර්ඝ විග්‍රහයකට ඉදිරියේදී අපිට යන්න වෙනවා. ඒකට හේතුව තමයි මේවා ගැන හොඳට දැනගත්තාම තමයි කියන්නේ මේ චෛතසික ස්වභාවය හොඳට තේරුම් ගත්තාම තමයි පින්වත්නි අපිට මේ වගේ මේ නික්මීමක් ලැබෙන්නේ. දැන් ওই ද්වේෂී විවිධ ප්‍රභේද තියෙනවා. ඒ විවිධ ප්‍රභේද අපි හොඳට තේරුම් නොගත්තොත් දැන් තව එකක් තියෙනවා උපනාහ කියලා. මේ ද්වේෂීට කියලා තියෙන අර්ථයක්. මම මේ නිකන් ඔබට කියන්නේ. මේ උපනාහ කියලා කියන්නේ අර දැන් යම් කෙනෙකුගේ ක්‍රෝධයක් ඇති වෙලා ඒක ඉක්මනට සිඳිලා ගිහලා හිත යට තැම්පත් වෙනවා. වෛරය කියලා කියන්නේ උපනාහ කියන එකට තමයි. ඒ උපනාහ ස්වභාවය වෛරය කියන ස්වභාවයෙන් ලේසියෙන් සංසිඳන එකක් නෙමෙයි. මේවා අපි තේරුම් ගන්න එපේ. මේවා තේරුම් ගත්තේ නැත්නම් අපේ මං ඉතින් උපන් ක්‍රෝධය මෙහෙම කරනකොට පරිස්සමෙන් අයින් කරගන්නවා මෙහෙමයි කියලා අපි දැන් හිතෙනවා. හැබැයි අපේ හිතේ වෛරය තියෙනවා. ඒ වෛරය තිබ්බාම තමයි අර නවවිධ ආඝාත වස්තු මෙයා මට එදා මෙහෙම කළානේ බලන්නකෝ අදත් මෙහෙම කරනවානේ මං තව ඉවසන්න කියලා කොච්චර ඉවසන්නද? ඔන්න ඔය වගේ අපිට අර මතුවෙලා එන්නේ ආපහු ද්වේෂය අර උපනාහ කියන අවස්ථාවට ගිය වෛරය. ඒකයි කාලියක් ඉන්නට දේවදත්තට මං කිව්වනේ භවාන්තරයේ දක්වාම මේ වෛරය කියන එක අරගෙන ගියා. ඒ නිසායි කිව්වේ අර නහි වේරේන වේරානි සම්මන්තේද කුදාචන අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තන. මේ වෛරය කියන එක වෛරයෙන් සංසිඳෙන්නේ නැත. හරියට අපවිත්‍ර දැන් අපි හිතමුකෝ කෙලසොටු සෙම වගේ මොකක් හරි වාජනයක තියෙනවා. අපිට පුළුවන් දෙයක තවත් කෙලසොටු සෙම වලින්ම හොදලා දාන්න. බෑනේ අපිට සිද්ධ වෙනවනේ. මොකක් හරි පිරිසිදු වතුර එකක් දාන්නනේ. අන්න ඒ වගේ කෙලසොටු තමයි වෛරය කියලා කියන්නේ. ඉතින් අපි ඒක සෝදාන්න යන්නේ කෙලසොටු සෙම වලින් නම් වෛරය සංසිඳෙනවද? නෑ. වෛරය සංසිඳෙන්නේ නෑ. ඒ නිසා වෛරය පින්වත්නි මෛත්‍රියනුයි සංසිඳෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් මේකේ දැනගන්න ඕනි මේ වගේ යම් ප්‍රභේද ටිකක් තියෙනවා. ඒ ප්‍රභේද ටික අපි හිමින් සැරේ තේරුම් ගන්න ඕනි. කොහොම නමුත් පින්වත්නි විශේෂයෙන්ම මේ ද්වේෂය කියන එක තමන් හොද්දට තේරුම් ගන්න. තමන්ගේ ඇතුළට තමන්ගේ ගෙදරට සර්පෙක් ආවම අපි කොච්චර බය වෙනවද? තමන්ගේ බඩට වසක් විසක් ඇතුළු වුණාම අපි කොච්චර බය වෙනවද? අන්න ඒ වගේ තමන්ගේ පංචස්කන්ධය කියන නිවසට සර්පෙක් ඇතුළු වුණා වගේ වසක් විසක් ගියා වගේ මේ ඇතුළේ ගින්නක් ඇති වුණා වගේ අපි මේ ද්වේෂ ආදී ධර්මතාවලින් දුර වෙන්න ඕනේ. ඉතින් මේ ගැන වැඩි විස්තර මං ඉදිරියේදී සිහිපත් කරන්නම්. දැනට අපි ඊළඟ චෛතසිකය සඳහා යමු වෙනවා. දැන් අපි ද්වේෂයත් කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. නැත්තම් උකට කියන්නේ ඉස්සා කියලා. ඉස්සා කියන්නේ මේ ඊර්ෂ්‍යාවට කියන පාලි නම. හරිද? යන්න අල්සයන්න සායන්න. ඔහොම තමයි කියන්නේ. ඔය පිඟුතුල්ලා නම් ඉස්සා කියලා කියන්නේ ඔය කනබන જાතියකටනේ. මෙතනදි ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකයේ පාලියෙන් කියන නම. ඊළඟට මේ ඊර්ෂ්‍යාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ඊර්ෂ්‍යාව ගැන සිහිපත් කරන්න පින්වත්නි මේ ඉච්ඡා මච්චරය කියන දෙකම අපිට එකට කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මේ ඉස්සා කියලා කියන්නේ මොකක්ද මේ ඉස්සාවේ ස්වභාවය? පරසම්පත්තීනං ඉස්සතීතේ ඉස්සා.
මොකක්ද කියන්නේ? පර සම්පත්තිය නම් අනිත් අයගේ සම්පත් මෙරමා සැපත්. එහෙමයි කියන්නේ. මෙරමා කියලා කියන්නේ මගේ නොවන. අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නැද්ද? ඉස්සතිති. ඉස්සති කියන්නේ නොයිවසනවා කියන එක. නොයිවසයිද අන්න එකට කියනවා සා ධම්ම ජාති. ඒ ධර්ම ස්වභාවයට කියනවා ඉස්සා කියලා. ඊර්ෂ්‍යාව. තේරුණාද? මොකක්ද ඊර්ෂ්‍යාව කියන්නේ? අනිත් අයගේ සම්පත් නොයිවසන ස්වභාවයයි. අන්න එකට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. ඔය පිටුතුලට නැති මේක නෙනේ හැමෝටම තියෙන එකක් මේ. මේ බොහෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ බොහෝ දෙනෙක් මගේ රත්තරන් පින්වත්නි මේ ඊර්ෂ්‍යාවෙන් තමයි මේක පින්වත්නි පුදුම විදිහට තියෙන එකක්. මම මේක ගැන කියන්න. එතකොට ඔය පින්වතුන්ලට තේරුම් ගන්න පුළුවන්. මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන දිහා බලන්නකෝ. මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණය තමයි පරසම්පත්තින උසූයන ලක්ෂණ. මොකද්ද? අනිත් අයගේ සම්පත් උසූයන ලක්ෂණ. නොයිවසන බව තමයි ලක්ෂණය. අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නෑ. ඒක ඉවසන් ඉන්න බෑ. පිච්චෙනවා වගේ දැනෙනවා. ඒක තමයි ලක්ෂණය. තත්තේව අනබිරති රස. එන්නේ ඒ වස්තුන් වල අනබිරති. නොඇලීම, නොසතුටු වීම තමයි කෘත්‍ය කරගෙන පවතින්නේ. හරිද? එහෙම කිව්වහම හිතෙන වෙති. තිහාමුදුරනේ නොඇලෙන්න නොසතුටු වෙන්න කියලා නේ කියන්නේ කියලා. මම ඒ ගැන කියලා දෙන්නම්. මේක දැනට මතක තියාගන්න රසය මොකද්ද? අනබිරති රස. ඒ පරසම්පත්තීන් කෙරෙහි නොසතුටු වෙන බව තමයි මේකේ කෘත්‍ය බවට පත් වෙන්නේ. තේරුණා නේද පින්වත්නි? හරි. ඊළඟට විමුඛ භාව පච්චපට්ඨාන. ඒ කියන්නේ විමුඛ භාව කියලා කියන්නේ පින්වත්නි මේ තමන්ගේ ඇහෙන් බලන්න බෑ. ඇසින් නොබැලිය හැකි බැවින් මුහුණ හරවා ගැනීම. විමුඛ භාව කියන්නේ මුහුණ හකුලවා ගන්නවා. මුහුණ හරවා ගන්නවා. ඒක තමයි මේකේ වැටහීම. අනිත් අයගේ සම්පත් කළානේ අපි මොකටද ඕවා බලන්නේ? මෙහෙමයි අපි දන්නේ නැද්ද වුන් හම්බ කරපු විදිය කියලා තමන්ගේ මුහුණ හකුලවා ගන්නවනේ නේ. හරව ගන්නවනේ. අන්න එක කියන්නේ විමුඛ භාව පච්චුපට්ඨානා කියලා. තමන්ගේ මුහුණ හරවා ගැනීම තමයි මේ ඊර්ෂ්‍යාව කියන එකේ පින්වත්නි වැටහීම් කාරණා බවට පත් වෙන්නේ. ඒක තමයි අපිට වැටහෙන්නේ. පරසම්පත්ති පදට්ඨාන. මේකට ආසන්න කාරණා බවට පත් වෙන්නේ අනිත් අයගේ සම්පත්තිය. ඉතින් ඔය පින්වතුන්ලට හිතරි දෙනක අහන්න දෙයක්ද නේ? ගමේ ගෙවල් කීයක් තියෙනවද? ඔය පින්වතුන්ලා කීයකට කියලා ඊර්ෂ්‍යා කරන්නද ඉතින් කියන්නකෝ හා. එක්කෙනෙක්ට දෙන්නෙක්ට නම් 1යි 2යි. 10ක් තියෙනවා නම් ඊර්ෂ්‍යාව කියන එක පින්වත්නි 10 දෙනාටම ඕක කරනවා. සමී ඊර්ෂ්‍යාව කියලා කියන්නේ කිසිම වැඩක් නැතිව තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැතුව දෙලවම පිරිහීමට පත් වෙන පාප ධර්මයක්. මතක තියාගන්න. තමන් කාටරි ඊර්ෂ්‍යා කරනවා නම් මේ ඊර්ෂ්‍යාව කියන එක පින්වත්නි අපිට මෙලොවට වැඩකුත් නැහැ, පරලොවට වැඩකුත් නැහැ, කිසිම වැඩක් නැතුව. තමන් පිරි දැන් දේශය නම් ඔන්න තමන්ට අනර්ථයක් හරි කර. හරි. එහෙම හරි කරා කියන්නකෝ. ලෝභය නම් තමන්ට ආස හරි හිතුණා. හරි. ඒකත් හොඳයි කියන්නකෝ. මම මේ කියන්නේ. හැබැයි මේ ඊර්ෂ්‍යාව බලන්නකෝ මේක මෙලෝ අපිට වැඩක් නැති එකක්. අනුන්ගේ යස, අනුන්ගේ ඉසුරු, අනුන්ගේ ගුණ, අනුන්ගේ ලාභ සත්කාර, අනුන්ගේ කීර්ති ප්‍රශංසා මේවා පින්වත්නි අපිට දකින්න බැරි බලන්න බැරියයි. අපිට දකින්න බලන්න බැරියයි. ඒ තමයි අපේ තියෙන ඊර්ෂ්‍යා ස්වභාවය. තේරුණා නේද මම මේ කියන්නේ? පින්වත්නි මේ ඊර්ෂ්‍යාව කියන ස්වභාවය යම්කිසි කෙනෙක් ගාව තියනකම් එයාට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා විඳපු පාමොජ්ජ සුඛය ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමෝදය ලැබෙන්නේ නැහැ. ඒ නිසානේ අර කියලා තියෙන ඉස්සානල සිකායේසං හදේ ජල තීවතේ. නේව වින්දන්ති පාමොජ්ජං සම්බුද්ධාදී හිසේවිතං. මේ ඊර්ෂ්‍යාව කියන නලසිකා කියන්නේ අර අනුන්ගේ සම්පatti නොයිවසීම ලක්ෂණය කරගෙන තියෙන මේ ඊර්ෂ්‍යා නැමැති ගිනිද. යේසං හදේ ජල තීවතේ. යමෙක්ගේ හදවතේ ඊර්ෂ්‍යාව කියන ගිනිදැල් දැල් වෙනවද? එයා නේව වින්දන්ති. එයාට කවදාවත් විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද්ද? පාමුච්චක් ප්‍රමෝදය කියන එක. කවුද ප්‍රමෝදය සේවනය කරන්නේ? සම්බුදුරජාණන් වහන්සේලා වෙනි උතුමන් වහන්සේලා සේවනය කරපු ප්‍රමෝදය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රමෝදය ලබන්න බෑ නම් ප්‍රමෝදය කියලා කියන්නේ මොලොක්කු සතුට කියලා නේ කියන්නේ. සාමාන්‍ය අර්ථය ගන්නෙන්නේ මොලොක්කු සතුට කියලා. අපි මේවා ගැන කතා කරමු ඉදිරියේදී. ඉතින් ප්‍රමෝදය ලබන්න බැරිකම නිසාම පස්සද්ධිය ගැන කතා කවරේදනේ? පස්සද්ධිය කියන්නේ බලවත් සතුට. කාය චිත්ත දෙදෙනාගේ ප්‍රීතිය, සංසුන්භාවය කියන පස්සද්ධිය කියන ගුණධර්මය කවදාවත් ඒ හිත්වල වැඩෙන්නේ. ඔන්න ධ්‍යාන නැති වෙන්න හේතුව. ඔන්න ආනාපාන සති භාවනාවන් වැඩෙන්නේ නැති වෙන්න හේතුව. Tamanගේ හිත්වල ඊර්ෂ්‍යාව තියෙනවා නම් කවදාවත් මේ ප්‍රීති ප්‍රමෝද පස්සද්ධිය කියන ධර්මතාව විඳින්න බෑ. ඔන්න දැන් ඔබට තේරෙනවද ඔබට සමාධිය වැඩෙන්නේ නැත්තේ ඇයි? Tamanට භාවනාවන් වැඩෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ තමයි පින්වත්නි. මෙන්න මේවට තියෙන කාරණාව. ඊර්ෂ්‍යාව තමයි හේතුව. තේරුණා නේද මම මේ කියන එක? හොඳයි. පිළිද මේ ඊර්ෂ්‍යාව ගැන අපි ටිකක් තව දැනගන්න ඕනි ඒවත් තියෙනවා. අපි හදිසියක් නැති නිසා හිමින් සැරේ ඊර්ෂ්‍යාව ගැන ඒ දැනගන්න ඕනි දේවලුත් දැනගෙන මෙයන්.
පිළිවි ඉරිසියාව කියන එක විවිධ වේශයෙන් කෙනෙක් ගාව පහළ වෙන්න පුළුවන්. සමහරකට ওই පිංගුතුල්ල රැවටිලා ඉන්නත් පුළුවන් නේ. අනේ ඉතින් අපි නම් කොයිද ඔය ඉරිසියා අපිට තියෙන මෙහෙම එකක් නේ කියලා ওই පිංගුතුල්ල රැවටිලා ඉන්න පුළුවන්. දැන් ගොඩාක් අය ගාව අපේ ලෝකයේ තියෙන එකක් තමයි මේ මට කවුරු ඉරිසියා කරත් මම ඒගොල්ලන්ට ඉරිසියා කරන්නේ. ඉතින් මේ පිංගුතුල්ල ඇත්තටම හිතන් ඉන්නේ මේ පිංගුතුල්ල ඒක කියන්නේ බොරුවකුත් නෙමෙයි. මේ පිංගුතුල්ලට හිතෙන්නේ නෑ මේ මම ඉරිසියයි කියලා. ඒ පිංගුතුල්ලට හිතෙන්නෙම Taman තුල ඉරිසියාව කියන ධර්මතාවය නැති නිසා මට ඉරිසියාවක් ඇති වෙන්නේ නෑ කියලා. ඒ මොකද? ඒක වෙන්නේ ඒ රැවටීම වෙන්නේ මේ ඉරිසියාව පහළ වෙන්න පින්වත්නි වෙන වෙන වේශවලින්. කියන්නේ ඉරිසියාවේ වේශයෙන් නෙමෙයිමයි මේක පහළ වෙන්නේ. ඉතින් ඉරිසියාව වේශයෙන්ුත් මේක එන්න පුළුවන්. ඉතින් එයාට නම් මේ බණ ටික ඇහෙනකොටම තේරෙනවනේ අපේ ඉතින් මංගා මේක තියෙනවනේ කියලා. හැබැයි දැන් සමහර පින්වතුන්ලාට හිතෙනවා නම් ඔය කිව්වට මංගාව නම් ඔය ඉරිසියාව කියන එක නෑ වගේ. එහෙම හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න. බොහෝ අය ගාව පරාර්ථකාමතා වේශයෙන් ඉරිසියාව වෙන්න පුළුවන්. පරීක්ෂණතා වේශයෙන් එන්න පුළුවන්. පුණ්‍යකාමතා වේශයෙන් එන්න පුළුවන්. පටික්කුල සංඥා වේශයෙන් එන්න පුළුවන්. අනිත්‍ය සංඥාවෙන් ඉරිසියා වෙන්න පුළුවන්. කොහොමද එන්නේ? මේ බලන්න. දැන් පරාර්ථකාමීත්වය කියලා කියන්නේ මොකද්ද? අනිත් අයට යහපතක් කරන්න කැමති බවනේ. තේරුණාද? දැන් පරාර්ථකාමී බව කියන්නේ අනිත් අයට යහපතක් කරනවා. එතකොට ඉරිසියාව කියන්නේ ඒකට විරුද්ධම එකක්. හැබැයි ඔබ දන්නවද? ඉරිසියාව පරාර්ථකාමතාකාරීනුත් එන්න පුළුවන්. හරි කොහොමද? දැන් මේ බලන්න. ඔය පිංගුතුල කාගේ හරි ඔෆිස් එකක වැඩ කරනවා. වැඩ කරනකොට ඔය පිංගුතුලත් එක්ක ඉන්න වෙන කෙනෙකුට ලැබෙන්න යනවා ලොකු උසස් වීම. හරිද? ඒ උසස් වීම ලැබෙනකොට ඔය පිංගුතුලට ඔය උසස් වීමට ඉරිසියාවක් එනවා. ඒ කියන්නේ දැන් මෙයාට මේක ලැබුණොත් එහෙම එනවා. හැබැයි ඔය පිංගුතුලට ඒක ඉරිසියාවේශයෙන් නෙමෙයි එන්නේ. මේ බලන්න. ඔය පිංගුතුල මෙහෙම හිතනවා. මෙයාට මේ තනතුර ලැබුණොත් මෙයා මේ අල්ලස් ගන්න පුළුවන්. මෙයාට අයහපතක් වෙන්න පුළුවන්. මෙයාට මෙයාගේ පවුල අමතක වෙන්න පුළුවන්. මෙයාට මේකෙන් වෙන්නේ මේ අනර්ථයක්. අන්නේ අනර්ථය නිසා මම මේ තනතුර ලැබීම කොහොම හරි වළක්වලා මෙන්න මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ. ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ආදී වශයෙන් දැන් බලන්නකෝ දැන් ආයේ මොන වේශයෙන්ද? එයාට යහපතක් කරන්න යනවා වගේ වේශයෙන්. හැබැයි ඇත්තටම තමන්ගේ හිත ඇතුළේ තියෙන ඉරිසියාව තමයි ඒ අර පරාර්ථකාමතා වේශයෙන් සමහරක් විට ඇවිල්ලා තියෙන්නේ. මේවා හොඳට ලියාගෙන මතක තියාගන්න. පරාර්ථකාමතා වේශයෙන් තමන්ට ඉරිසියා වෙන්න පුළුවන්. හරි. තව එකක් තියෙනවා. දැන් පරාර්ථකාමතා වේශයෙන් මෙහෙම එන්නත් පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනවා. කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනකොට දන් දෙන කෙනාගෙන කීර්තිරාවයක් රටේ ලෝකෙ පැතිරලා යනවනේ මෙයා මෙහෙම දානපතියෙක්. මෙයා බොහොම දන් දෙන කෙනෙක් අරකයි මේකයි කියලා. ඉතින් මෙන්න මෙහෙම දන් දෙන කෙනෙක්ට ලැබෙන කීර්තිය ප්‍රශංසාව සමහරුන්ට ඉවසන්න බෑ. ඉවසන්න බැරි නිසා අර පරාර්ථකාමතා වේශයෙන් ඔතනට පොඩ්ඩක් ඉරිසියාවක් පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? මෙන්න මෙහෙම එනවා. දැන් මෙහෙම කියනවනේ සමහරු එනේ ණයට ඔහොම සල්ලි දුන්නාම මේ රටේ යාචකයන් වැඩි වෙන්නේ නැහැ. මේ රටේ කම්මැලියෝනේ වැඩි වෙන්නේ. ඒ නිසා එනේ ණයට දෙන්න හොඳ නැහැ. එනේ ණයට දන් දෙන එක නම් හොඳයි. හැබැයි ඉතින් එනේන කෙනාට ඔහොම දුන්නොත් අර එහෙම කියලා අර දන් දෙන කෙනාගේ දන් දීම කියන කාර්යය සැහැල්ලු කරලා හරි ඒක ලොවට කරන නිකන් අනර්ථයක් වගේ පෙන්නලා ඒක පටු කරලා කතා කරන්න උත්සාහ කරනවා. අන්න ඒක වෙන්නේ පරාර්ථකාමතා වේශයෙන් එන ඊර්ෂ්‍යාවමයි. මතක තියාගන්න. ඊළඟට ඔය දෙකයි. තව එකක් තියෙනවා. පරාර්ථකාමතා වේශයෙන් තව එකක් එන්න පුළුවන්. ඒ තමයි දැන් කෙනෙක්ට නිකන් ලැබෙනවා. කොයින් හරි අපි හිතමුකෝ මට මොනවා හරි කාගෙන් හරි නිකන් ලැබෙනවා. දැන් සමහරුන්ට ඕක ඉවසන්න බෑ. එයාට නිකන් ලැබෙනවා කියලා හිතෙනවා. ඒ හිතනකොට ඉරිසියාවක් නැති වෙන්නේ මෙයාට නම් නිකම්මයි හැමදේම ලැබෙන්නේ. අපි හැමද මහන්සි වෙලා ගන්න ඕනි මෙහෙමයි. දැන් ඔන්න ඕක පින්වත්නි පරාර්ථකාමතා වේශයෙන් එළියට එනවා මෙන්න මෙහෙම. කොහොමද? නිකන් හිතන්න කවුරු හරි මට වාහනයක් පූජා කරනවා. මට වාහනයක් පූජා කළාම ඕක බලන් ඉන්න අනිත් අයට එතනවා මේ හාමුදුරුවන්ට වාහන දුන්නාම අනිත් පොඩි හාමුදුරුවන්ට කවුද වාහන දෙන්නේ? එතකොට අනිත් හාමුදුරුවන්ට කවුද සලකන්නේ? අර ඒ වගේ නිකන් ලැබෙන එක දැන් ඔය පින්වතුන්ලාට මේ හාමුදුරුවෝ කරේ නම් ඔය වගේ විශාල ඉරිසියාවක් තියෙනවා. හරිද? ස්වාමීන් වහන්සේලා ඔය පින්වතුන්ලා හිතන් ඉන්නේ අපි ඉන්න ඕනේ මැටි කුටි වල පැදුරු වල පම් පැදුරු වල එහෙම එකක්. ඔය පින්වතුන්ලා ඇවිල්ලා අපේ කුටියකට එබිලා බැලුවාම මේ ඇටච් බාත්රූම් හොඳ බෙඩ් ෂීට් ඔය පින්වතුන්ලා වගේ මේ ඔය එහෙම ඉන්නේ නැහැ නේ. ඉතින් අපි පින්වතුන් කැලෑවල් මැද්දේ ඉන්නේ. ඉතින් අපිට ළඟ මේ දේවල් තියෙනකොට තමයි පහසු එක්තරා විදිහකට. ඉතින් මේ පහසුකම සලසා කවුරු හරි දායකයෙක් හදලා දුන්නාම ওই පිංගුතුලට අර මෙහෙම හාමුදුරන්ට දුන්නාම උන්වහන්සේලාගේ කෙලෙස් වැඩෙනවා අරකයි මේකයි කියලා ස්වාමීන් වහන්සේලාට නිග්‍රහ කරන ස්වරූපේ නොත් ওই පිංගුතුලට එන්න පුළුවන්. මොකද්ද? වංචක ඊර්ෂ්‍යාවමයි. දැන් ඔබට තේරෙනවද මේවා මේ කොච්චර අමාරු වැඩද කියලා? ඔබට තේරෙනවද පිංගුතුන්? මේ වගේ මේකේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂණතා වේශයෙන් එන්න පුළුවන්. ඉතින් ඔක්කොම කියන්න වෙලාවක් නෙවෙන නිසා කෙටියෙන් මේ ගැන සිහිපත් කරලා දෙන්නම්. කොහොමද පරීක්ෂණතා වේශයෙන් එන්නේ? දැන් ඔන්න කෙනෙක්ගේ ಗುಣ කියනවා. කෙනෙක්ගේ ಗುಣ කියනකොට ඒ ಗುಣ අහන් ඉන්න අපිට ඉරිසියයි කෙනෙක්ට. එතකොට යා කියනවා ඔය කිව්වට අපි හොයලා බලන්නම්කෝ. අපි හොයලා බලන්නම්කෝ කියලා අර පරීක්ෂණයට තියනවා.
පරීක්ෂණයට තියලා ඒ අර අනුන්ගේ ගුණ දකින්න කැමති නැති නුගුණ දකින්න කැමති කෙනාම නිසා එයා අර ගුණ විමසනකොටත් පින්වත්නි කොහෙන් හරි ගුණයක් වුණත් අගුණයක් බවට පත් කරගෙන ගන්න ස්වභාවය දක්ෂකම යාට තියෙන. ඒ නිසා එයා පින්වත්නි ඒක ලේසියෙන් යාට පේනවා. සැකකල යුත්තක් වශයෙන්ම පේනවා. සුළු දෙයක් හරි අරගෙන අර ගුණය බාල කරලා හිතන්න පෙළඹෙන්නේ පරීක්ෂණතාවේශයෙන් එන ඊර්ෂ්‍යාව වංචක ඊර්ෂ්‍යාව කියලා සිහිපත් කරලා තියෙනවා. ඊළඟට පුණ්‍යකාමතාවේශයනුත් වෙනවා. මොකද පුණ්‍යකාමතාවේශය කියලා කියන්නේ පින් කරන්න කැමැත්තක් වගේ එනවා. කොහොමද ඒ වෙන්නේ? මේ බලන්න කවුරු හරි අපේ ගමේ කෙනෙක් පිනට ලොකු පින්කමක් කළා. දැන් එයා අරකින් එයාට එන කීර්තිය ප්‍රශංසාවට දැන් එයා කීර්තිමත්. අපේ ඉතින් අර මිනිස්සයා කාර් එකක් පූජා කළාය, මෙහෙම කළාය, සෙරප්පු දෙකක් පූජා කළාය, ගේට්ටුවක් පූජා කළාය. මෙයාට කියලා කීර්තියක් එනවනේ. අන්න ඒ කීර්තියට ඉරිසියාව. මොකද කරන්නේ? මමත් එයාට වඩා ලොකු පිනක් කරන්න ඕනි කියලා පින්ගන්නේ අර අකුසල ධර්මයේ කුසල ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒක වෙනම කතාවක්. එයා පස්සේ කරොත් එයාට ඒක පිනක්. හැබැයි සිදු වෙන්නේ මොකක්ද? අර පින් කරන්න ඕනි කියලා එන්නේ පින්වත්නි අර සංසිද්ධිය කෙරෙහි ඇති වෙච්ච වංචක ඉරිසියාවක්. නිසා ඒ හොඳට මතක තියාගෙන ඉන්න. ඒක තමයි ඊළඟ එක. තවත් වෙනවා පටික්කුල සංඥා වශයෙන්. කියන්නේ දැන් තව කෙනෙක්ගේ රූපය දැකලා අපිට හිතෙන්න පුළුවන් දැන් එයා ලස්සනයි. හරිද? හැබැයි එයා ලස්සන වුණාට අපි මෙහෙම කියනවා සමහරුන්ට. ඔය පිටපැත්තේ තියෙන්නේ අපි දන්නේ නැද්ද? ඔය සෝභාව තියෙන්නේ පිටපැත්තේ විතරයි. ඇතුළ තියෙන්නේ සෙම සොටු, කෙල දහඩිය, මල මුත්‍රා ආදී අසූචි ගොඩවල්ය. මේ කුණු ගොඩේ පිට ඇති ඔපෙන් කොමන ඵලයක්ද? ඔහොම කියනවානේ. වටින ඇඳුම් වලින් කොච්චර සැරසුවත් මේවා ඉතින් කුණු ගොඩක්ම නෙමෙයිද මේ සරසන්නේ? අන්න පටික්කුල වේශයෙන් එන වංචක ඉරිසියාවක් එන. ඒක ඉරිසියාව. සැබවින් වෙන පටික්කුල සංඥාව ප්‍රඥා චෛතසිකයත් එක්ක බැඳෙන එක. ඒක මම ප්‍රඥාව ගැන කියලා දෙද්දි කියලා දෙන්නම්. මෙතනදී මේ ඉරිසියාව තමයි අර වේශයෙන් එන්නේ කියන එක පින්වත්නි. ඔය පින්වතුන්ල මතක තියාගන්න. මම මේ ටිකක් වේගෙන් කියන්නේ මේ කාලය ඇතුළත මම මේ චෛතසික ඉවර කරන්න උත්සාහ කරන නිසා. අවසානික තමයි අපිට දැනගන්න තියෙන්නේ අනිත්‍යතාවේශයෙන් එන වංචක ඉරිසියාව. ඒ කියන්නේ දැන් බොහෝ සම්පත් තියෙන කෙනෙක් දැකලා දැන් සැප සම්පත් බොහෝම තියෙන කෙනෙක්ව දැකලා අපිට හිතෙනවා මේ අනේ ඉතින් ඔය කොච්චර දේවල් තිබ්බත් ඕවා අනිත්‍යයි. තව ටික කාලෙකින් මේගොල්ලන්ගේ මේ සම්පත් කෙලවර වෙනවා. මරුණට පස්සේ කවුරුත් ඉන්නේ 4 ලියන් වලේනේ. ඒ කාලේ ආවට පස්සේ අපෙත් මෙයාගෙත් වෙනසක් නැහෙනි. මෙහෙම සැප වින්දට වැඩක් නැහැ. අපි මැරෙනවා අනිත්‍යයි අරකයි මේකයි කියලා. අනිත්‍යතාවේශිනුත් මේ ඊර්ෂ්‍යාව කියන එක වංචක ඊර්ෂ්‍යාව කියන එක එන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් ඔය පින්වතුන්ලට තේරෙනවද මේ අභිධර්මයේ කියන්නේ විෂයක් නෙමෙයි. මොකක්ද? අභිධර්මයේ කියන්නේ අපේ ජීවිතේ පින්වත්. අභිධර්ම ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් තුළ තියෙන අඩුපාඩු ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන එක. අපිට වැරදිච්ච දේවල් නිවැරදි කරගන්න ලැබෙන අනර්ගතම සම්පත්තියක් තමයි මොකක්ද? අභිධර්මය කියලා කියන්නේ. මං හිතනවා ඔය පින්වතුන්ලට මේ ධර්ම දේශනා එක්ක අභිධර්මයේ පිළිබඳව විතරක් නෙමෙයි මේ විශේෂ බැඳිච්ච ජීවිත කරුණු පිළිබඳවත් මනාව වූ අවබෝධයක් ඇති කරගන්න හොඳටම පුළුවන්කම ලැබේවි. නිසා මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ මහානීය කුසලය ඔබට ජීවිත තතු මනාව අවබෝධ කරගන්න හේතු වන පාරමිතාවක් බවට පත් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රඥාදී ඉන්ද්‍රියයන් වඩා දියුණු භාවයට පත්ව ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ධර්මතාවයන් වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස මේ කුසල් ඔබට හේතු වේවා, පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කළ මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මියට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන මහපල්ලේගම AP ට්‍රේඩර්ස් ආයතනයට වසර 13ක් පෙරීම නිමිති කරගෙන එහි ගනුදෙනුකාර භවතුන්ටත් වෙළඳ නියෝජිත මහතුන්ටත් ඒ වගේම ඔවුන්ගේ දයාබර මව්තුමියටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ආනන්ද රේණුකා යුවල ඇතුළු සුජීවත්ව වෙසෙන පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිබදව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු පියසේනද සිල්වා මහතා, ධර්මදාසද සිල්වා මහතා, මැගලින්ද සිල්වා මහත්මිය, මැගලින් වීරකෝන් මහත්මිය, සුධර්මාද සිල්වා මහත්මිය, ශ්‍රියාලතාද සිල්වා මහත්මිය, ගර්ලිද සිල්වා, WM සුමනසිංහ මහතා, UB දිසානායක මහතා, BF මෙන්ඩිස් මහතා, KS ජයසිංහ මහතා සහ සකුලා සිල් මාතාව ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා, පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා, ඉක්මන් භවයකම උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම
ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් මහත්ම මහත්වරුන් සිහිපත් කරපු නම් ගම්මැති සියලුම දෙනාට මේ රැස්වුණා වූ ධර්ම දානමී කුසලයෙන් මේ ජීවිතයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් විශිෂ්ට සිද්ධ භාවයට පත්වේවා. මේ ගෞතම සම්බුද්ධ සසුනෙහිම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනීය භාවයට පත් කරගෙන ප්‍රාර්ථනීය බෝධීන් වෙත්නම් මේ භව දුක් නිමා කරගෙන ලබන උතුම් නිර්වාණය සුවසේම ලැබේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සියලුම දෙවියන්ට විහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සැනසෙත්වා. මේ සම්මා සම්බුද්ධ දේශනීය සුරකින දීපය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද වෙච්ච දීපය තව බොහෝ කාලයක් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය කරන්නට සම්මෙත් දෘෂ්ටික දෙවිවරුන්ගේ රැකවරණීය මේ උතුම් ධර්මද්වීපයට ලැබේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනා කරන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිත්ති තස්සපුවේ ධර්ම දේශනාව කොතරම් වැදගත් වුණාද කියලා ඔබට හිතෙනවා ඇති. ප්‍රශ්න තියෙනවා නම් අපිට ලියලවන්න අපි ඉදිරියේදී ඒ ප්‍රශ්න අපේ හාමුදුරන් වහන්සේ වෙතට යොමු කරලා පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින්. ඔබ ලියන්න ඕන මෙන්න මේ ලිපිණයට ඉරිදා සිත්නේ තසපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඉරිදා සිත්නේ තසපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට ලියන්න. අපි විරාමයකට ගිහිලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවතත් හමු වෙනවා. පූජනීය කිරුළපන ධම්මවිචේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් වූ ධර්මාවබෝධය උන්වහන්සේට මේ ගෞතම සසුන තුළදීම ලබන්නට මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා. සිත්නෙත් අසපුව හොඳයි අපි නැවතත් ඉරිදා සිත්නෙත් අසපුව සමගයි සම්බන්ධ වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මදේශනාව අහගෙන හිටපු ඔබට හිතෙන්නට ඇති අපි ධර්මය අපි මහා ගැඹුරු ධර්මයක් කියලා වටහා ගන්නට අපහසු ධර්මයක් කියලා හිතුවාට මනාලෙස පහදලා දෙනවනම් මනාලෙස දේශනා කෙරෙනවා නම් මේ අප තුළ තිබෙන අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ දේශනා කළා වගේ මේ ස්වභාවයේ පවතින ධර්මයේ ස්වභාව ධර්මයේ තියෙන මේ සත්‍ය ස්වභාවය තමයි මේ තුල ගැබ් වෙලා තිබෙන්නේ. අපි වටහා ගන්නට අර යම් යම් කාරණා තුල එහි තිබෙන වචන තුල හිර වෙනවාට වඩා මෙලෙස අපේ හාමුදුරන් වහන්සේ සරල කොට පහදා දෙනකොට ඊතරම් අපහසුයක් අපිට දෙන්නේ නේද කියන කාරණේ අපේ හිතට හැඟෙනවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් තුල මේ හැඟීම ඇති වෙන්නට ඇති අද දේශනාව ශ්‍රවණය කරපු අපි ධර්ම සාකච්ඡාවෙදිත් ඒ සම්බන්ධව යම් කාරණා සාකච්ඡා කරමු. බොහොම ගෞරවයෙන් නැවතත් ඉරිදා සිත්නේ තස්සපුවේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ අර ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළාම පහුගිය සතියේ වැඩසටහන ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් ඒ පිළිබඳව බොහොම ගෞරවණීය ආකාරයෙන් Tamanගේ සිතේ ඇති වූ කැමැත්ත ප්‍රකාශ කළායි කියන කාරණේ මහත් අත්විඳා. පහුගිය සතියේ බොහෝ දෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරලා මාත් ඒ වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කළා කොලයක් පෑනක් අරගෙන ළඟ තියාගෙන මේ වැඩසටහන බණ අහන්න සූදානම් වෙන්න කියලා ඔබ වහන්සේට මනාලෙස ඕනට වටහා දෙන ආකාරයෙන් ඒ කාරණාවත් සිහිපත් කරමින් දේශනාවන් සිදු කළා. ඉන්පසුව බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාරය වුණේ අපි සටහන් කරගත්ත නෝට් එක ලියාගත්ත ධර්මදේශනාවේ සාරාංශය සටහන් කරගත්ත මේ තුල යම් අවබෝධයක් අපට ලබන්නට පුළුවන් වුණායි කියන කාරණේ හැමදෙරේ හොඳ ප්‍රවණතාවක් අභිධර්මය මෙහෙම ලියාගෙන අවතීර්ණ වීමේ වැදගත්කමක් තිබෙනවාද කියන කාරණේ මට නැවත පහදලා දෙන්න. මොකද සමහරු මේ කාරණානේ මම අහගෙන මේ ඉඳලා දැනුවත් වෙනවායි කියන තැන ඉන්නවට වඩා ලියාගෙන නැවත අභ්‍යාස කිරීම තුළ මේ ධර්මයට ප්‍රවේශ වීමේ වැඩි ඉඩක් ඔවුන්ට ලැබෙනවාද ඒ තුලින් කියන කාරණේත් එක්ක සාකච්ඡාවට ප්‍රවේශය ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණයි. වරුණයි දැන් විශේෂයෙන්ම මේ අභිධර්මයේ වගේ එකක්
අපි ශ්‍රවණය කරනකොට අභිධර්මයේ විතරක් නෙමෙයි පින්වත්නි. ඇත්තටම මේ ඕනම ධර්මකාරණාවක් ශ්‍රවණය කරනකොට අර අපි පළවෙනියටම අර සුතා, දතා, වචසා, පරිචිතා කියන අවස්ථා තුන පූර්ණේ කරගන්න අනිවාර්යයෙන් මේ ධර්මදේශනාවේ ඇතුළත් වැදගත් ධර්මකාරණා තමන් තුළට ධාරණය කර ගැනීම කළ යුතුම වෙනවා. ඒ ධාරණය කර ගැනීම කරද්දී ඒකට අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් කෙනෙක් අපි දන්නවා චිත්ත රූපමවා ගන්නවා. කෙනෙක්ට චිත්ත රූපමවා ගත්තට වැඩක් නැහැ. සමහරු ඒක කවියට පෙරලලා කවියෙන් තමයි ඒවා පාඩම් කරගන්න යන්නේ. සමහරු ෂෝට් නෝට් ගහ ගන්නවා. ඉතින් මේ වගේ යම් උපක්‍රමයක් පාවිච්චි කරලා අර කියලා දෙන කරුණ. මොකද පින්වත්නි මේ දැන් අපි ලෝභ දිට්ඨිමාන ගැන කතා කළානේ. දැන් මේ ලෝභය පිළිබඳව ඒ තරම් විග්‍රහයක් ආයිත් කවදාවත් සමහරක් විට ඒ කියන්නේ මේ පාඩම ඇතුළේදී වෙන එකක් නැහැ. ඔබට එතකොට අමතක වෙන්න පුළුවන්. ඒ අමතක නොවීම පිණිස ඒවා සටහන් කරගෙන තබා ගැනීම නම් මගේ පින්වත්නි ඊටාම වැදගත්. මේ ඔය පින්වතුන්ලට නෙමෙයි. අපිටත් සමහර සූත්‍ර, ඒ කියන්නේ අපිත් අදටත් සමහර සූත්‍ර කාරණාවක් මතක් කරගන්න ඕනි වුණාම අපිත් තවමත් සූත්‍ර පිටකේ පෙරලලා බලනවා. අභිධර්ම කාරණාවක් බලන්න ඕනි වුණාම අපිත් අභිධර්ම පිටකයේ තදානුගත අට කතාව, ටීකාව පෙරලලා බලලා තමයි ඒ කාරණාව ඒ කියන්නේ සහතික කරගන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නෑ මේ කියලා දෙන කාරණාවන් සටහනක් දාගන්න. ඇත්තටම මේ අර වරුණయ్య කිව්වා වගේම මටත් සමහර අපේ සහෝදර සහෝදරියන් කෙටි සටහන් එවලා තිබ්බා. මමත් ඒවා බොහෝ දෙනෙක් එක්ක හුවමාරු කරගත්තා. මේ ඒ කෙටි සටහන් බලනකොටම මට තේරුණා අර සම්පූර්ණ ධර්මදේශනාවේ සම්පිණ්ඩනාර්ථයම ඒවට සම්පිණ්ඩනය වෙලා හරි ලස්සනට ඒක කියවපු ගමන් කරපු ධර්මදේශනාවම මතක් කර ගැනීමේ පුළුවන්කම තියෙන බව. ඒ නිසා පින්වත්නි අනිවාර්යයෙන්ම මේ ධර්මදේශනාවන්, ඉදිරි ධර්මදේශනාවන් ශ්‍රවණය කරනකොට ඔබේ භාෂාවෙන් මුළු ධර්මදේශනාව ලියාගන්න යන්න එපා. ඔබේ භාෂාවෙන් මේක කෙටි සටහනක් විදියට තියාගන්න ඒක හරිම වටින කාරණාවක්. අපි හොඳ වහන්සේ කියපු කාරණා මට තව ටිකක් පැහැදිලි කරන්න. දැන් අපි පොතක හරි කොලයක හරි සටහන් කරගන්නවා. නැවත අවශ්‍ය විට මේ කොලේ හොයාගෙන ඒක බලනවා. බලලා ඒකට දැන් අපි යම් දෙයක් දැන් දේශනාවක් සිදු කරනකොට වහන්සේ ඇතැම් වෙලාවට ඒ කාරණා සිදු කරන්නට පුළුවන් දේශකයන්න් වහන්සේලා විදිහට. නැත්නම් කාට හරි කියලා දෙනකොට දැන් අපි ඒ ලියාගත්ත කොලේ බලාගෙන නැවත කියලා දෙනවා. ඒ තුල ඒ කොලයට සීමා කරලා තියෙන එකද අපි කළ යුත්තේ? නැත්නම් ඒ සටහන් කරන දේ නැවත ධාරණය කරගන්නට අපි උත්සාහ ගත යුතු නැද්ද? එවැනි දැන් යම් කෙනෙක් පොතටම සීමා කරන්නට යම් ආකාරයකට සැරසුනොත් එහෙම ඒක ධර්මයට බැස ගැනීමට යෝග්‍ය කාරණාවක් බවට පත් වෙනවද? දැන් මෙහෙමයි පින්වත්නි. මෙතනදී වරුණයි විශේෂයෙන්ම දැන් හිතන්නකෝ අපි කුණප කොටස් 32 ගැන කියලා දෙනවා. මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහරු, අට්ටි අට්ටි මිච්ඡන් කියලා. දැන් පින්වත්නි ඔබ පළවෙනියටම මේක අපි හිතමුකෝ කෙටි සටහනක් විදියට ලියාගත්තා කියලා. දැන් ඒක පොතේ තිබ්බොත් එහෙම කවදාවත් ඔබේ හිතේ කුසල ධර්ම වැඩෙන්නේ නැහැ. තේරුණාද මම මේ කියන එක? එතකොට ඔබ කල යුත්තේ අර පොතේ ලියාගත්තු ධර්මතාවයන් ඒ කෙටි සටහන උපයෝගී කරගෙන ඒ පිළිබඳව මානසිකාර්යය කළ යුතුයි සිතින්. කවදා හරි දවසක ඔබ සිතින් මානසිකාර්යය කරලා කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර, ඇට මිදුළු වල තියෙන්නේ පිළිකුල් දේවල්ය කියලා දැනගත්තු දාක හරිද පින්වත්නි? එහෙම දැනගත්තු දාක නැත්තම් ඒ අදාළ සංඥාව උපදවාගත්තු දාක, අදාළ අවබෝධය පරිපූර්ණ වුණ දාක ඔබ අර ලියාගත්තු පුංචි කොළ කෑල්ල ඉරලා විසික් කරලා දැම්මට කමක් නෑ. මොකද අවශ්‍ය ධර්මතාවයේ හිතේ වර්ධනය වෙලා තියෙන නිසා. අර ඒ ධර්මතාවයේ වර්ධනය කරගන්න උපකාර වන ධර්මතාවය නැත්නම් සටහනක්, ධර්මකාරණාව තමයි මේ කෙටි සටහනක් විදිහට දාගන්න කියන්නේ. හැබැයි වරුණයි මේ වෙලාවෙම කියන්නම් අර බොහෝ දෙනෙක් මං හැමදේම කියන්නේ අභිධර්මයේ ඉගෙනගෙන අභිධර්මාචාර්ය කෙනෙක් වෙලා පෙන්ෂන් යන්න නම් හදන්න එපා. කියන්නේ මේක පුතේ දැනුමට නෙමෙයි. මේක ඔබේ අවබෝධයට උපකාරී කරගන්න. නැත්තම් මේක දැනුමට උපකාරී කරගන්න ගියොත් වෙන්නේ අධික මාන්නයකට ගිහිල්ලා මාන්නය නිසා අපාගාමී කියන්නේ තිරිසන් ලෝකේ කාරි කොයි හරි උපදින්න මිස අවබෝධයකට යන්න නෙමෙයි. ඒ නිසා අභිධර්මය නිස්සරණත්තාය, අතහැරීම පිණිසයි, නොගහනත්තාය, අල්ලා ගැනීම පිණිස නෙමෙයි. ඒ නිසා මේ සටහන හරි ප්‍රවේශමින් අර මම හැමතිස්සෙම කියන්නේ තමන් අභිධර්මාචාර්ය කෙනෙක් වෙන්නට නොයා අවබෝධයට පත්වෙච්ච උතුමෙක් වෙන්න මේ සටහන් ධර්මදේශනා හැම එකක්ම පාවිච්චි කරන්න. අපි හඳුනන්නේ ඇයි බහුතරය අභිධර්ම ප්‍රතික්ෂේප කරන්න හේතුව අපි හඳුනන්නේ දැන් අපි වුණත් මම ඇත්තම කතා කළොත් එහෙම අපි දැන් මෙච්චර කාලයකට අවුරුදු නෙත් ආයතනයට ඇවිල්ලා මේ ආගමික වැඩසටහන් කරන අවුරුදු 10ක් 12ක් විතර වෙනවා. හැබැයි අපි වැඩි තැනක් දුන්නේ සූත්‍ර පිටකයට. සූත්‍ර පිටකය හෝ සාමාන්‍ය ශ්‍රද්ධාව වැඩෙන කාරණාවන් කෙරෙහි, ජාතක පොත ඇසුරේ කෙරෙන දේශනාවන් කෙරෙහි අපි වැඩි අවධානයක් සමාජගත කිරීමේ උත්සාහයක් අපි දැරුවා. හැබැයි අපිටත් ඒ ලොකු වමනාවක් තිබුණේ නැහැ අභිධර්මයේ සමාජගත කළ යුතුයි කියන කාරණේ. ඇයි මේ වගේ මම වගේම තවත් බොහෝ දෙනාට මේ මතය තියෙනවා. ඇයි බහුතරය අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවට වඩා එය තමන්ගේ ජීවිතයේ ධර්මයේ
අවබෝධය කරා යන්න මේ අභිධර්මයේ අවශ්‍ය කාරණාවක් කියලා වටහාගෙන නැත්තේ අභිධර්මයේ සමහරු ප්‍රතික්ෂේපම කරන පිරිසක් ඉන්න. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ බුද්ධ දේශනාවක් නොවේ කියලා කියන පිරිසකුත් ඉන්න. එහෙම පෙළඹෙන්නේ අපේ හාමුදුරනේ මේ තුල තිබෙන මේ ගැඹුරු කියන අපි අර දකින්න නැතුව දෙයක් යම් යම් අපි අනුමානයන් සිදු කරනවානේ. මෙතන නම් හරි ගැඹුරුයි, මෙතන නම් ඉන්න සුදුසු තැනක් නෙවෙන්නේ. එහෙම අපි අනුමාන කරන තැන් තියෙනවානේ. ඒ වගේ අපි දකින්න නැතුව අපි අභිධර්මයේ පිළිබඳව පරිශීලනය කරන්න නැතුව අපි ලබා දෙන මේ කවුරු හරි ලබා දෙන යම් අදහසක් මත ක්‍රියා කිරීම නිසාද මේ වගේ තත්වයකට අපේ සමාජය තුළදී පත් වෙන ටිඩකඩ උදා වෙලා තියෙන්නේ. මේකට එක හේතුවක් තමයි අභිධර්මය කියන්නේ මිනිස්සුන්ට අල්ලාගන්න පුළුවන් විදිහට දේශනා කෞශල්‍ය වලින් අඩු. ඒක පැහැදිලිවම බලපාන හේතුව. ඒ කියන්නේ දේශකයන්න් වහන්සේලා අඩුයි අභිධර්මයේ කියා දෙන. දේශකයන්න් වහන්සේලා අඩුයි. දේශනා කරන සමහර දේශකයන්න් වහන්සේලා පවා මම කියන්නේ මම උනත් ඒ ගොඩේ ඉන්න පුළුවන්. ඒක අර මිනිස්සුන්ට හේතු වෙන්නේ නැත්. කියන්නේ වරුණයි රත්තරන් වලින් කතා කරත් වැඩක් නැහැ. ඒක මිනිස්සුන්ට ගියේ නැත්තම්. තේරෙනවද? දැන් මම අභිධර්මය සංස්කෘතින් කියලා දෙන්න පටන් ගත්ත කියලා හිතන්නකො net එකේ ඉඳ වැඩක් නැහෙනි. අන්න ඒ වගේ මිනිසුන්ට හේතු වෙන ක්‍රමවේදයකට මේක ගෙනියන්නත් ඕනේ. ඒක නම් මගේ පින්වත්නි ඒක බුද්ධ කාලේ ඉඳන්ම එක ස්වාමීන් වහන්සේලාට එක අග්‍ර තනතුරු ලැබිලා ඒවට බෙදිලා එහෙම හිටපු ස්වාමීන් වහන්සේලා හිටිය. සමහර රහතන් වහන්සේලා මම මේ කියන්නේ සමහර රහතන් වහන්සේලාත් අපි දන්නවා අස්සජි මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා ඇහුවාම කියනවා මේ මම එච්චර බණ නම් දන්නේ හැබැයි මේ පොඩි වාක්‍ය දෙකක් කියන්නම් කියලා ඊය ධම්මා හේතුප්පබවා කියනවා. අර ඒ වගේ ඒ දේශනා කෞශල්‍ය ඉතින් අද වෙනකොට වරුණයි අවුරුදු 2500 ගණනක් ගෙවිලා ගිහිල්ලානේ. දැන් අද වෙනකොට විශාල හානියක් අපේ ශාසනයට වේගෙන යනවා. දේශකයාණන් වහන්සේලා අඩුයි, ධර්ම කාරණා එළියට එනවා අඩුයි. එන්නෙත් විකෘති භාවයට පත් වෙලා බොහෝ දේවල්. ඕක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි මිනිස්සු තුල තියෙන හීනමානය. ඒ කියන්නේ අපිට මේ අභිධර්මයේ ගැලපෙන්නේ නැත. ඕක මානෙම එකතරා ස්වභාවයක්. හරි. ඔබ වහන්සේ තරමකට කෙටියෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා හීනමානය කියන එක. හැබැයි මේක හොඳටම පැහැදිලි වෙනවා අභිධර්මයේ කියන මේ දේශනාව පිළිබඳව කතා කරනකොට. දැන් වරුණයි මම ඉදිරි ධර්ම දේශනාවන් වලදී මේ මානීය විවිධ ස්වභාවයන් පිළිබඳව ඔබට තවත් කියලා දෙන්නම්. මේ දැනට මතක තියාගන්න රත්තරන් පින්වත්නි මේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අභිධර්මයේ කියන්නේ හරිය නිකන් අපිට ගෝචර නැති එකක් කියලා. සමහරු මේක දෙයියන්ටමයි කියලාත් අයින් කරන පිරිසක් ඉන්නවා. ඉතින් මේ මම කියන්නේ පින්වත්නි අභිධර්මයේ ගැඹුරු නෑ. හැබැයි අභිධර්මයේ සියුම්. කියන්නේ මේ අභිධර්මයේදී අර විවිධ උපමා කියකී හොරතල් කරපු ධර්මතාවයක් නෙමෙයි තියෙන්නේ. උදාහරණයක් විදිහට වරුණයි ඔන්න බලන්න දැන් මේ කාරණාව. දැන් එක තැනක තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්න සංගති පස්සෝකි. දැන් මේක කියන්නේ සූත්‍රයට අනුසාරයෙන් කවුරු හරි කෙනෙක් තේරුම් ගන්න ගියොත් එයාට හිතෙන්නේ ඇහැට රූපයක් පෙනුනහම එතනට හිත කියලා එකක් එනවා. ඒ හිත ආවට පස්සේ ස්පර්ශය වෙනවා. ස්පර්ශයට පස්සේ වේදනාව වෙනවා. ඔය වගේ නිකන් වැඩපිළිවෙලක් වෙන්නේ. හැබැයි මෙතන මේ අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට තමයි තේරෙන්නේ ඇහැට රූපයක් ගැටිලා ඒ දෙක දැනගත්තාම ඒ දැනගන්න ස්වභාවයටම තමයි ස්පර්ශය කියලා කියන්නේ. කියන්නේ ඒ තින්නන් සංගති පස්සෝ ඒ තුනේ එකතුවටම තමයි ස්පර්ශය කියලා කියන්නේ. අන්නේ දව වර්ණය ඕක කල්පනා කරන්න අමාරුයි කෙනෙක්. කෙනෙක් ඕකට ආපු ගමන් එයා ඒක කල්පනා කරද්දි නිකන් එයාට ඔළුව කැක්කුම වගේ එනවා, කම්මැලි හිතෙනවා, තේරෙන්නේ නැති වෙලා යනවා. ඉතින් ටක් ගාලා ඒගොල්ලෝ නිශ්චිත නිගමනයකට එනවා. අභිධර්මයේ අමාරුයි. ඒ නිසා අභිධර්මයේ අපි අතහැරිය යුතුය. ඔන්න ඔය නිසා තමයි ඔය අඳුරු මනෝභාවය නිසා තමයි මේ අභිධර්ම පිටකේ අද වෙනකොට අපේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ. හැබැයි මම මේකත් කියන්න. පින්වත්නි මේ පින්නවනි මම අභිධර්ම ඉගෙන ගන්න පටන් ගද්දී මට මුලින්ම ධම්මසංග 100ක් විතර කියවුවා. දෙමළ පත්‍රයක් කියවා වගේ වරුණයි එක අකුරක්වත් තේරුණේ නැහැ. හැබැයි මම එදා අභිධර්මයේ අතහැරියා නම් අදටත් ඔබට පින්වත්නි මේ ධර්ම කාරණා එන්නේ නැහැ. මම එදා තීරණයකට ආවා මේ පිටුසිය ඇතුලේ කියලා දීලා තියෙන ධර්මතාවයන් ටික මම කොහොම හරි තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම කොච්චරද කියනවනම් මගේ පින්වත්නි ඔය පින්තුල විශ්වාස කරන්න මානිය කියන එක පිළිබඳව කරුණු හොයන්න මම පොත් 50කට 60කට වඩා පෙරලලා ඇති. දිට්ඨිය කියන එකට කරුණු හොයන්න මම පොත් 50කට 60කට එහා පෙරලලා ඇති. කියන්නේ එක පොතකින් සීමා නොවි මේ පොතින් බලනවා, තව පොතකින් බලනවා, තව පොතකින් බලනවා, තව පොතකින් බලනවා, දේශකයාණන් වහන්සේලාගෙන් අහනවා. අහලා හොයලා තමයි අවසානයේදී ලෝභය කියන්නේ මොකක්ද කියන එකට එන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා පින්වත්නි මේ අපේ හඳුර මට අවසර දැන් ඔබ වහන්සේ කො මේ පොත් කිහිපයකින්ම පොත් 50කට පෙරලා තමයි මම මේ කාරණා එකතු කරන්න කියලා. එතකොට ඒ පොත් කිහිපේම තියෙන අර්ථය පිළිබඳ ගන්නකොට එකිනෙකට පරස්පර නොවන අර්ථයක් තමයි එතකොට මේ හැම පොතකින්ම ඒ කාරණාව පිළිබඳ විග්‍රහයේදී තියෙන්නේ. එහෙම වෙනස් වෙන විදිහක් නැහැ.
ඇත්තටම මේ පහුකාලීනව ඒ කියන්නේ මේ මෑතකාලීනව සමහර අය ගිහි පින්වතුන්ලා එහෙම මම මේ කියන්නේ ගිහි පින්වතුන්ලා එහෙම ලියපු පොත්පත් වගේක් තියෙනවා වරුණයි. ඒ ගිහි පින්වතුන්ලා එහෙම ලියපු පොත්පත්වල දීලා තියෙන හරි අර මේ ලාමක අර්ථයක්. අපි අර කියන්නේ මේ නිකන් සීනි බෝලයක් වගේ පුංචි සරල කරලා තමයි ලියලා තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් රේරුකාණේ නායක ස්වාමින් වහන්සේ ඊළඟට දොඩම්පහළ කවිදජ ස්වාමින් වහන්සේලා වගේ මහා යතිවරු ලියපු පොත්වල මේවා හොද්දටම විග්‍රහ කරලා තියෙනවා. හැබැයි මේ වර්තමාන විශේෂයෙන්ම වර්තමාන කාලේ ලියවෙන පොත්පත්වල නම් පරස්පර විරෝධී වැරදි තැන් පවා තියෙන බව මතක තියා ගන්න අභිධර්මයේ ඉගෙන ගන්නවා නම් අහගන්න පින්වත්නි හොඳට අභිධර්මයේ ඉගෙන ගන්නවා නම් පළමුව රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ අභිධර්ම මූලික කරුණු පොත්පත් පරිහරණය කරන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් අභිධර්මාර්ථ සංග්‍රහය අධ්‍යයනය කරන්න. හොඳයි අපි හොඳට දැන් ඔබ වහන්සේ මේ පිළිතුර තුල මට තව ප්‍රශ්න කිහිපයක්ම ගොඩනැගුවා. දැන් මේ වර්තමානයේදී කොරෝනා වෛරසයත් එක්ක මේ දැන් මිනිස්සු විවේකීව ගෙදර ඉන්නවනේ ඔබ වහන්සේ පිළිබඳව සිහිපත් කළා. දැන් කොරෝනා සමග ලැබුණු විවේකය සමහරුන්ට දරා ගන්න බැරි වෙලා තිබෙනවා අපේ හැමෝටම. දැන් මුල් කාලේ නම් රජයේ සේවකයන්ට නිවාඩු දුන්න දවසේම පෞද්ගලික සේවකයෝ කෑ ගැහුවා අපිටත් ඕන කියලා. ඊට පස්සේ ඇඳිරි නීතියත් එක්ක ඕනටත් ලැබුණා. දැන් ගෙදරටම වෙලා ඉන්න දැන් අපි මේ Facebook හරහා හෝ සමාජ මාධ්‍ය හරහා කාරණා සොයද්දී අපිට පේනවා අපි සමහර අයගේ ප්‍රතිචාරයන් කනවා නිදියනවා ෆෝන් එක ඔබනවා ආපහු කනවා නානවා මේක එපා වෙනවා කියලා. ඇයි මේ එපා වෙන්නේ මිනිස්සුන්ට කරන දෙයක් නැහැ කියලා මිනිස්සු කියන්නේ? ඇයි අපි අලස වෙලා කම්මැලි වෙලා જાතියක් විදියට එක තැනක හිර වෙලා ඉන්නේ? අපිට මේ කාලය ධර්මයට යොමු කරන්නට ඒ කියන්නේ හැම කෙනාගේ හිතටම ධර්මය අවශ්‍ය නැද්ද? යම් කොටසකට විතරද ඕන? ධර්මයේ නියැලීම තුළ ඔවුන්ගේ ජීවිතය එපා වීම නැති කරගන්නට අවකාශයක් තිබෙනවාද මේ කාලයත් එක්කම? මේ කාරණාවට වහන්සේගේ අනුශාසනාව මම බලාපොරොත්තු වෙනවා. වරුණයි ඔය කතාව කියද්දි මට පුංචි කතාවක් මතක් වුණා. මේ අර ඉස්සර හිටියලු ගමරාල කෙනෙක්ගේ නෝන කෙනෙක්. මොකද කරන්නේ මේ කතාව හොඳට අහගන්න පින්වත්නි. ගමරාල හැමදේම හවසට බීලා ඇවිල්ලා නෝනට ගහනවලු. එක දවසක් ගමරාලට ටිකක් ඈතට යන්න වෙලා. දැන් නෝනා එදා ගෙදර ඉන්නවා. මේ නෝනට නිකන් මොකද්ද වගේ ගමරාලගෙන් ගුටි කන්න නැතුව. ගුටි කන්න නැතුව ඉන්න බෑ. නෝනා මොකද කළේ? මෝල් ගහ එල්ලගෙන මෝල් ගහ තල්ලු කරලා පිට අල්ලනවලු අල්ලලා කෑ ගහනවලු. ඒ වගේ මේ අපේ මිනිස්සු කොයි තරම් මේ කාම ලෝකයේ තියෙන රේස් එකට හුරු වෙලාද කියනවා නම් වරුණයි මන් ධර්ම දේශනාව ඇතුළතදීත් මතක් කළා. මේ මිනිසුන්ට මේ විවේකයේ මං හිතනවා පින්වත්නි කොරෝනා නොහැදුනත් ඔබට තව සති දෙකක් තුනක් යනකොට මේ විවේකයේ තිබොත් ඔබ මානසික රෝගීන් බවට පත් වේවි. ඒ කියන්නේ මේක පුදුම මානසික පීඩනයක් බවට පත් වෙලා. මේ පැවිද්ද තියෙනවනේ. මේ පැවිද්දට සමහරු ඇවිල්ලා මේ මට කියලා තියෙනවා මගේ කන් දෙකට. දැන් මං ගාව අවසානයේට පැවිදි වුණේ මීට අවුරුද්දකට විතර කලින් තමයි එක්කෙනෙක් ඇවිල්ලා. ඊට පස්සේ පැවිදි වෙන්න ආපු බොහෝ අය මේ මට ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවනේ කරන්න මුකුත් නැහෙනි. ඉතින් ඒ පින්වතුන්ලා හිතන් ඉන්නේ මේක ඇතුලේ කුඹුරු කොටන්න තියෙනවා කියලා. මං ඉතින් බැරිම තැන කියනවා ඒ කරන්න දෙයක් නැතිකමට තමයි ඕගලන්ට භාවනාව තියෙන්නේ. හරිද? භාවනාව කරන්නයි අනිත් දේවල් වාරණය කරලා තියෙන්නේ. දැන් වරුණයි මේ ඇත්තටම මේ මිනිස්සු මේ වෙලාවේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්යන්ගේ මානසික මට්ටම කොච්චරක්ද කියලා. දැන් ඒ කියන්නේ අපි ධර්මයට ලං වෙලා ගියා හිතලවත් නෑ මෙහෙම කියනවා. නැත්නම් ධර්මයට ලං වුණ කෙනෙක්ට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. වරුණයි මේ ධර්මයේ තුල ඉන්න කෙනෙක්ට විවේකයෙන් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? පොත්පත් කොච්චර තියෙනවද කියවන්න? ත්‍රිපිටකයේ කොච්චර තියෙනවද කියවන්න? කොච්චර විදර්ශනා වශයෙන් භාවනා කළ යුතුද ඔබ? ඔබ උපදවාගත යුතු ඥාන කොච්චර තියෙනවද? දැන් මේ මුකුත් කරන්නේ දැනුත් ෆෝන් එක අතට අරගෙන හරි කරන්නේ අර තමන් පරිහරණය කරපු ලෝකය තුලම ෆෝන් එකෙන් හරි හැසිරෙන්න උත්සාහ කරන එක. ඒ නිසා පින්වත්නි වරුණයි ඇත්තටම මට මේ කොරෝනා මේ සීසන් එකේදී දැක්ක දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඔබ අහලා තියෙනව නේද අර චුට්ටක් මේ පසුබට වුණා කියලා බණ කියන්නේ. දැන් ඔබට තේරෙනවද ඇයි බුදුරජාණන් වහන්සේ පසුබට වුණේ කියලා? මේ සමාජය දිහා බැලුවාම මේක අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. අපේ හොඳට තව දැන් ඒ වගේම කාරණාවක් තමයි දැන් ඇඳිරි නීතිය මේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අපිට නැතුව තිබුණනේ පැය කිහිපයක්. ඇඳිරි නීතිය නැතුව තිබ්බ දැන් මේ වෙලාවේදී මම දැක්කා සම පොඩම පාරට බැහැලා ඇවිදලා බැලුවා
පහුගිය දවස්වල මේ එහිදී ඒ කාලයේදී කොහොමද කටයුතු කරන්නේ සමහරු හරි විනයවත්ව පොඩි හික්මීමක් ඇතිව කටයුතු කරනවා දැක්කා. හැබැයි එහෙම දැකපු අය සමහරලාට දැන් ඇන්ද්‍රී නීති ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට ටිකක් කලබල වුණ අවස්ථාවක් දකින්නවා. දැන් අපි අර ධර්මය තුල යම් කෙනෙක් ගොඩනගන්නට උත්සාහ දරන ආධ්‍යාත්මික සැනසීම ඔවුන් එකපාරටම සුණු විසුණු කරලා දානවා. ලෝභය මතුවෙන ඔවුන්ගේ හිතේ මං කොහොම හරි අනිත් අයට වැඩිය බඩු ටිකක් වැඩිපුර ගන්න ඕන. කොහොම හරි ගන්න ඕන. ඊටසේ දිට්ඨියත් මතුවෙන එක විදියට මානිය මතුවෙන ඔක්කොමට වැඩියෙන් අපි දකිනවා මං අඳුරුම්කම නිසා ගිහිල්ලා පෝලිං වල ඉන්න නැතුව ගන්න ඕන. මේ වගේ ඒ කියන්නේ අපි ධර්මය කියන එක කියවන්න අහන්න වගේ තැනකට ලඝු කරලා තිබෙනවා. ඒ තුල තියෙන සැබෑ අර්ථය ගන්නට මිනිස්සු විදියට අපි උත්සාහ දරන්නේ මේ සමාජයේ සිදුවෙන විපර්යාසත් එක්ක අපිට මේවා මනසේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපි ධර්මයට යොමු වෙනවා කිව්වට තාම ලං වෙලා නැහැ කියන කාරණේ නැවත නැවත ප්‍රදර්ශනය කිරීමක් මේ වෙන්නේ. ඒකමයි මේ ගැඹුරු ධර්මතාවයන් ඔබට සිහිපත් කරන්නෙම. වරුණයි මේ ධර්මතාවයන් දැනගත්තු කෙනෙක් හරියට දැනගත්තනම් දැන් මේ බණ අහනකොට මන් දන්නවා බොහෝ දෙනෙක්ට මොකද වෙන්නේ මේක මේ Tamanට වදිනවා ගිහිල්ලා. හරිද? ඒ Tamanට වදින්නේ ඇයි? Taman තුලේ අඩුපාඩුව තියෙන නිසා. මගේ රත්තරන් පින්වත්නි, ඔබ දැන් ඔබට ඒ දැනිච්ච අඩුපාඩු හදාගන්න. තේරෙනවද මං දැන් අර මං උදාහරණයක් විදිහට කිව්වේ මේ යම් කෙනෙක්ට පෙරහැරේ මුලින් යන්න දුන්නොත් එයාට මම මුලින් යනවා කියලා මාන්නයක් ඇති වෙනවා. හරිද? ඒකට කියනවා පූරෙක්කාර මානිය කියලා. දැන් පින්වත්නි ඔබට ආයිත් දවසක පෙරහැරක මුලින් යන්න අවස්ථාව ලැබුණොත් මං කියන්නේ ඔබ හොද්දට දැනගන්න මෙතනදි මානයක් උපදින්න පුළුවන්. මම මුලින් යනවා කියලා. ඒ නිසා ඒ මානය කියන අකුසලයට ඉඩ නොදී මම සාමාන්‍ය මිනිස්සෙක් විතරයි මේ පොලිමේ මට පළමුවෙනි ස්ථානය ලැබුණා. ඉතින් මම ඒකේ යනවා. එච්චරයි. අන්න මේවා දැනගෙන පින්වත්නි මේවා තමන්ගේ ජීවිතයට යොදා ගත්තා නම් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. මං කියන්නේ වරුණයි. ඒ කියන්නේ දැන් අර ඔබ වහන්සේ කියපු දහම් කාරණාව හරි හැටි අහගෙන ඉඳලා අවබෝධ කරගත්තා නම් මේ වගේ හැසිරෙන්න වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට සමාජය තුල සිදුවෙන විපර්යාසයක මේක ධර්මයට බහා බලලා Tamanට එකතු කරගන්න පුළුවන් නේද අපි හඳුර. බොහොම සරලව. ඇත්තටම අවබෝධ කරගන්නවා කියන්නේම වරුණයි අපි කියන්නේ adding it to our life. ඒක අපේ ජීවිතයට ඇඩ් කරගන්න ඕනි. අනුගත කරගන්න ඕනි. අපි ඒ ධර්මයට අනුගත වෙන්න ඕනි. ඒකම තමයි පුතේ අවබෝධය දක්වා දුවන්නේ. ඉතින් අර මේක අද බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නෙම ඉතින් මන් දන්නේ වරුණයි මේවා කිව්වහම මිනිස්සු හැමදාම හිතයි මේ ස්වාමීන් වහන්සේ නම් බයිනවා අපි වෙනලා හරි කමන්නේ හදාගන්න පුළුවන් වෙනොත් ලොකු දෙයක් අපේ හඳුරන්නේ. මොකද මේ වරුණයි දැන් ඉස්සරහදී මම කියලා දෙන්නම් එක්කෙනෙකුට ලෝභය පහළ වෙන්න පුළුවන් මේ දන් දෙන වේශයෙන් පවා. ඒ කියන්නේ දන් දෙන වේශයෙන් පවා ලෝභය පහළ වෙන්න පුළුවන්. එතකොට මේ බලන්නකො පින්වත්නි ඔබ කොච්චර අසරණද කියලා. මම කියන්නේ මේ අසරණකම් වලින් මිදෙන කම්බ දැන් අද වෙනකොට ලෝකයේ යම් තරමකට වරුණයි අර අපි කියන්නේ මේ වචනිය කොච්චර මෙතනට ගැලපෙනවද දන්නේ නියුටල් වෙලා වගේනේ. මේ දුවපු ලෝකය හරි සංයමයක් තියෙනවනේ. හරි සුන්දරත්වයක්. මම දැක්කා ඊයේ පෙරේද අර තල්මස්සු. ඒ තල්මසුන් Tamanට නිදහසේ ඒගොල්ලෝ පීනනවා ඇවිල්ලා මිනිස්සු නෑ කරදර කරන්නේ නෑ. ස්වභාව ධර්මයේ විඳිනවා. ඇත්තටම මේ අපි කාලය තුල බැලුවාම ඔබ වහන්සේ කියන වගේ ස්වභාව ධර්මය කියන එකනේ වහන්සේ අද දේශනාවේදීත් යම් කාරණා තුලදී පැහැදිලි කළේ. ඉතින් එය රිසිසේ ගලාගෙන යන්නට අවස්ථාව නැවත උදා කරගෙන තිබෙනවා. ඇත්තටම වරුණයි බුදුදහම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි. මේ අභිධර්මීය සූත්‍ර විනය ඔක්කොම අමතක කරන්න. මේ ලෝකේ යම්කිසි ස්වභාව ධර්මයක් තියෙනව නේද? ඒ ස්වභාව ධර්මයේ යම් නීති පද්ධතියක් තියෙනවනේ. අපි කියන්නේ law of the nature කියලා. බුදුදහමෙන් කලේ පින්වත්නි ඔන්න ඔය ස්වභාව ධර්මී නීතිය ඔබට කියලා දීලා ඒ ස්වභාව ධර්මී නීති වෙනස් වෙනකොට ඔබ ඒකට කලබල නොවන පුද්ගලයන් බවට පත් කිරීම විතරමයි. තේරෙනවද? අමාරුයිද මේ කියපු එක? ස්වභාව ධර්මී නීතියමයි මගේ රත්තරන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඒ නිසා මේ කොරෝනා තමයි හොඳම දේ. මේ කොරෝනා කියන්නේ බුදුදහමේ වටිනාකම ලෝකයට පෙන්වන්න ආපු එකක්. අහගන්න හොඳට. මෙච්චර කාලයක් දඩයම් වෙනවට බයෙන් හැංගිලා හිටපු සතුන් නිදහසේ දුවනවා ස්වභාව ධර්මයේ ඒගොල්ලන්ට අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඔබ දැන්වත් මේ පාඩම ඉගෙන නොගත්තොත් වරුණයි තවත් කොරෝනාවරු 10000ක් අනාගතයේදී ඇවිල්ලා ඔබට මේ රෙදවීම කරනවාමයි. ඒ නිසා මේ ඉල්ලීම කරන්නේ බොහොම මේ ස්වභාව ධර්මයේ එක කොටසක් විදිහට. පින්වත්නි මේ කොරෝනා වෛරසයත් එක්ක ඔබ ස්වභාව ධර්මයේ ගැන හිතපු සිතවිලි, දහම ගැන සිතපු සිතවිලි මේ විදිහටම මෙතනින් එහාට පවත්වගෙන යන්න. එහෙම ගියොත් ආපහු සැරයක් අපිට මෙවැනි කරදරවලට මුහුණ නොදී ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි. නැත්නම් ස්වභාව ධර්මයෙන් අදාළ දඬුවම අදාළ අවස්ථාවේදී ලබලා දෙයි. හඳුර මිනිස් සිත තරම් ප්‍රබල දෙයක් තවත් නැති තරම් කියලා ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කළා.
ඒ වගේම මේ දැන් අකුසල චෛතසික පිළිබඳව කරන විග්‍රහයත් එක්ක වැඩිපුර ඇයි මේ හිත අකුසලයට නැඹුරු වෙන්නේ අපේ හාමුදුරනේ? කියන්නේ අපි හොඳ දෙයට වඩා වැඩි වශයෙන් බැලුවොත් දහනවිච්ච සමාජයක්නේ අපි දකින්නේ. ඇයි අකුසලයට අපේ හිත නිරන්තරයෙන්ම නැඹුරු වෙන්නේ ඉඩකඩ වැඩි හොඳ දෙයකට වඩා? ඒකට හේතුව තමයි වරුණේ සංසාර ජීවිතේ වැඩිපුරම මේ කාම වස්තුන්ගේ මුලාවීමක් අපි තුල තියෙන නිසා. දැන් ඇත්තටම ගත්තාම අකුසල චෛතසික 14යි තියෙන්නේ. හැබැයි සෝබන චෛතසික 25ක්. ඒ කියන්නේ වැඩි සෝබන වැඩි. කුසල චෛතසික වැඩි, අකුසල චෛතසික අඩුයි. හැබැයි මිනිස්සෙගේ හිතේ සාමාන්‍යයෙන් වැඩියෙන්ම යෙදෙන්නේ අකුසල චෛතසිකය. ඒකට හේතුව තමයි මේ සිත සංසාර ජීවිතේ පුරාවටම වරුණයි අර අකුසල ධර්මයන් එක්ක බැඳි එන එකක්. කියන්නේ භවයට ඇලීම්, භවයට ගැටීම්, භවයට මුලාවීම්, කාම වස්තුන් ප්‍රාර්ථනා කිරීම, භව සම්පත්තීන් ප්‍රාර්ථනා කිරීම, විභව ආදී තණ්හාවට දෘෂ්ටියට යටවීම, මෙන්න මේ අකුසල ධර්මත් එක්ක බැඳිලා ඉන්න නිසා තමයි පිඟනි ස්වභාවයෙන්ම අපි අසරණයි. වරුණයි මේක කාගේවත් වරදක් නෙමෙයි. කියන්නේ මේක ස්වභාවයෙන්ම. ඒ කියන්නේ දැන් වරුණ අයියා අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් මේ ලෝකෙට ඉපදුනා කියලා. ඔබ දන්නවද පින්වත්නි ඉපදුනාට පස්සේ එයාට පළවෙනියටම එන්නේ ලෝභ මූලික සිත් ටික. ඒ කියන්නේ මේ එයා ඉපදිච්ච භවයට ඇලීම් වශයෙන් එයාට ලෝභ මූලික චිත්ත වීතියක් පහළ වෙනවා. මුල්ම චිත්ත වීති හරියට. මම ඒක කියලා දෙන්න. එතකොට බලන්න පිටින් අපි උප්පත්තියම අසරණයිනේ. කියන්නේ ලෝභය කියන එක අපේ ස්වභාවය. ගැටෙනවා කියන එක අපේ ස්වභාවය. අන්න එනිසයි අපි මේ ලෝභය හැටියට දැකලා, ද්වේෂය හැටියට දැකලා පින්වත්නි දැන් අපි අසරණ නෑ. මොකද අපිට බුදුදහම ලැබිච්ච නිසා. ඒකයි. නැත්තම් දැන් අපි සාමාන්‍යයෙන් බුදුදහම නැති කාලයක වරුණයි අපි අසරණයි. ඇත්තම කතාව. හැබැයි දැන් අපි අසරණ නැත්තේ පින්වත්නි අපිට මේ ලෝභය කියන අසරණකමින් මිදෙන්න මහා ඖෂධයක් ලැබිලා. මොකක්ද ඖෂධය? ධම්මෝසද. ධර්මය කියන ඖෂධය ලැබිලා ලෝභය කියන එක නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන්. අන්න ඒකයි. ද්වේෂය කියන එක නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන්. මෝහය කියන එක නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙන. ඒ නිසා දැන් අපි අසරණ නැහැ. හැබැයි වරුණයි ඔන්න දැන් බලන්න මිනිස්සු මේ ඖෂධයෙන් ප්‍රයෝජන ගන්නවද? නැත්තම් ඖෂධය පැත්තකට දාලා අසරණකමට යට වෙලා ඉන්නවද? අපේ එහෙම් පිටින්ම අසරණ භාවයට පත් වෙලා තිබෙන ඖෂධය පැත්තකට දාලා අර හිරු තියෙන වෙලාවේ තරු වලින් මාර්ගය හොයනවා වගේ වැඩක් අපි කරන්නේ. ඇත්තටම තරු වලින්වත් හොයන්නේ. ඒක තමයි ඇත්ත. ඉර තියෙන වෙලාවේ ඉර S2 අතින් වහගෙන නිකන් පයින් යනවා වගේ වැඩක් තමයි බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කරන්නේ. හොඳයි අපේ හඳුනනවා මම මේ ළඟදිම ආසන්න සතියේ අත්විඳපු කාරණාවක් ධර්මයේ වැටහීම සහ තව එකකට එහි කියාදීම පිළිබඳව කළ පැහැදිලි කිරීමක් එක්ක දැන් මට බොහොම සමීප මිත්‍රයෙක් හම්බුණා. ඔහු ධර්මයට බොහොම කැමැත්තක් දැක් වූ කෙනෙක්. ඔහු පහුගිය කාලේ විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට පෙළඹුණ ඇතැම් වෙලාවට අපි පහුගිය කාලවල වල කතා කරපු යම් යම් මතධාරී භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්නට පවා මගේ මිත්‍රයා පෙළඹුණා. ඔහු ඒ තුල හැම විටම උත්සාහ කළේ ධර්මය සොයන්නට. අපි කොච්චර කිව්වත් නෑ ඊට වැඩිය හොඳ තැනක් තිබෙනවා. මෙතන තමයි තැන. එහෙම කියාගෙන හිටපු කෙනෙක් මේ දන්න කෙනා. එතකොට අපි හම්දුනේ දැන් ඔහු මේ වර්තමානයේදී තවත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වෙතට යොමු වෙලා තිබෙනවා. ඒ ඇසුරේ ඔහු යම් ධර්මයේ පිළිබඳව යම් බැසගත්තු නිගමන කිහිපයකට එළඹිලා. දැන් ඔහු සිතන් ඉන්නේ ඔහු ධර්මය අවබෝධ කරගත් කෙනෙක් කියලා. දැන් මට මේ ඊයේ පෙරේද හම්බුනහම ඔහු සිහිපත් කරපු කාරණාව තමයි පුදුම සුවයක් දැනනවා. කිහිප තැනකටම ගියා. දැන් නම් හොඳම තැන හම්බ වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම හොඳට පේනවා මට දැන්. කිසිම දෙයක් මට මේ ඕන් නැහැ කියලා දැන් හැඟෙනවා. ඒක මම ඉතින් ඇහුව ඔහුගෙන් ඉතින් මේ පොඩක් පැහැදිලි කරලා දෙන්න කොහොමද ඒක තේරෙන්නේ කියලා. එහෙම කියලා දෙන්න බෑ කියනවා. මේක මේ වටහාගත්ත දෙය අවබෝධය තව කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒක අත්විඳින්නම ඕනෑ කියන කාරණේ තමයි ඔහු සිහිපත් කරන්නේ. මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති. යමෙක් ධර්මය අවබෝධ කරගත්තා නම් ධර්මයේ බැසගත්තාට පසු ඒ ලබා ගන්නා වූ සුවය තව කෙනෙකුට ප්‍රකාශ කරන්නට හැකියාවක් ඇත්තටම නැද්ද? නැත්නම් ධර්මය අවබෝධ කරගන්නට යොමු වුණු කෙනෙක් ඉන්නවා නම් ඒ තව කෙනෙකුට ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඔහුට ගොඩනැගෙන නැද්ද? ඒ අවබෝධයත් එක්ක අපි හඳුනන්නේ නැත්නම් මේ තුල මිත්‍යාවකට වැටීමක් අපිට පේන්න ඉඩකඩක් තිබෙනවාද? ඔහු හරි ධර්මය අවබෝධ කරගෙන නැහැ කියලා අපි නිගමනයකට එන්න ආවොත් එහෙම අපිටත් ඒක අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අපිට බැසගත්තොත් එහෙම ඒක වරදක්ද අපේ? වරුණయ్య අවබෝධයකට පත්වෙච්ච උතුමෙක් තමන් ලැබපු අවබෝධය ගැන කියන්න බැරි කමක් කිසිසේත්ම නැහැ. කියන්නේ අවබෝධයට පත්වෙච්ච කෙනෙක් නෙමෙයි. අවබෝධය නොලබපු උතුමෙක්ට පවා මේ ධර්මයේ හරියට අල්ලගත්තොත් එයාට මේ පෘථග්ජන භාවී ඉඳන්ම රහත් භාවයට කමටහන් දෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ අවබෝධ කරගත්තු කෙනාට සම්ප්‍රේෂණය කරන්න බෑ කියන අර්ථය නෙමෙයි. අහන කෙනා නුවණ මදි කෙනෙක් වුණොත්, ඒ අහන කෙනාට ඒ පරියාය ගැලපෙන්නේ නැති වුණොත් මිසක්
අර අවබෝධයට පත්වෙච්ච කෙනෙක් කවදා හරි කියනවනම් මම මේ විඳින සුවය කියන්න බෑ කියලා. ඇත්තටම ඒක ඉතින් එයාගේ තියෙන පව් අහිංසකකමක්මයි මුලාවීමක්මයි. මොකද එහෙම සුවයක් මේ ශාසනයේ නැහැ. කියන්නේ තමන් ලැබපු මාර්ගඵල අවස්ථාව හෝ තමන් ලැබපු ධ්‍යානය පැහැදිලිවම තව කෙනෙක්ට අඩුම උපමාවකින් හරි අඩුම මට නිකන් අර ඕගොල්ලෝ රස්නේ වතුරක සීතල වෙලාවේ නානකොට දැනෙන සනීපය වගේ හරි දැනෙනවා කියලා කියන්න පුළුවන්කම පැහැදිලිවම තියෙනවා. ඒකයි අර අස්සජි මහරහතන් වහන්සේ දැන් අස්සජි ස්වාමීන් වහන්සේලාට මහා ලොකු බණ කියලා තිබ්බේ නෑනේ බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ කිව්වේ මේ ධහමේ හරය. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. අර අන්න ඒ වගේ අනිත් එක තමයි මේ වර්ණයි මේ කාලේ තියෙනව නේද? මේ කාලේ මේ සමාජ විද්‍යාඥයෝ කියනවා මේ සමාජයේ මතදරන අය මේ කාලේ උගතුන්ගේ දශකය නෙමෙයි. මේ කාලේ දක්ෂයන්ගේ දශකයයි. සමහර උගත් අය ඉන්නවා ඒගොල්ලන්ට මේ වැඩ බෑනේ ඇත්තම කතාව. හැබැයි සමහර දක්ෂයෝ ඉන්නවා උගත් නෑ. සමහරකට සාමාන්‍ය පෙළ අසමත්. සමහරකට ශිෂ්‍යත්වය අසමත්. උසස් පෙළ කරලා නෑ. හැබැයි නැද්ද අති දක්ෂයෝ. මේ සමාජයේ ඕන තරම් ඔය දැන් අපි දන්නවා අර මේ සමාජයේ බිහිවෙච්ච ඕන තරම් දක්ෂයෝ උගත්කම නිසා නෙමෙයි මේ කාලෙදී ඒගොල්ලන්ට යමක් අවබෝධ වෙන්නේ දක්ෂකම නිසා. ඇත්තම කතාව. ඒ මොකද උගත්කම කියන එකත් දක්ෂකම තිබ්බේ නැත්නම් උගත්කම කියන එකත් මානියකට යන්න පුළුවන්. ඒ නිසා උගත්කම පරිපාලනය කරගැනීමේ දක්ෂකම කෙනෙක්ට තියෙන්න ඕනේ. එතකොට වරුණයි මේ ඔය බොහෝ අය උගත්යයි කියාගෙන මිත්‍යා දෘෂ්ටික මත ප්‍රකාශ කරන ඉතාම කේදනීය විදිහට දැන් මේ පෙරේදා එක දවසක වරුණයි මේ මං ගාවේකට දුරකථන ඇමතුමේම මේ පටිගත කිරීමක් තියෙනවා. එක්තරා මේ ඊයේ පෙරේදා ආරම්භ කරපු වෙහෙරක්. මේ වෙහෙර තැම්පත් කරලා තියෙන්නේ අදාළ ස්ථානයේ ඉඳපු ස්වාමීන් වහන්සේගේ නියපොතු. ඉතින් බලන්නකො මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක දැන් කවදා හරි මම මගේ නියපොතු කපලා කරඬුවක දාලා මගේ පන්සලෙන් තිබ්බොත් මේක දැනගෙන සමහරු මේක දැනගෙන ඒකට කියන්නේ උගත්කම නෙමෙයි. ඒකට කියන්නේ දක්ෂකම නැතිකම ධර්මයේ තෝරා ගන්න. ඒකයි. දැන් එතකොට අපි හඳුන මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සම්මාදිට්ඨිය ලෙස හුවා දක්වන පිරිසුත් අපි දකින්නවානේ. බුදුහාමුදුරුවෝ පිළිබඳව නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකේ උපදවන්නෙත් නැහැ ඔවුන්. ඔවුන්ට අනුව මිත්‍යා දෘෂ්ටිය කියලා ඔවුන් හඳුනාගෙන නැතුව සම්මාදිට්ඨිය කියලාම සමාජයට දේශනා කරන. දැන් අපි පහුගිය කාලේ ඔය වාදවලට පවා ලොකු ඉඩකඩක් ධර්මයේ තුල තිබුණානේ. මම මෙහෙම වාද කරන්න පුළුවන්, මට මෙහෙම හැකියාවක් තිබෙනවා, මෙන්න මේ වගේ කියපු භික්ෂුන් වහන්සේලාත් අපි දැක්කා. දැන් මේ මහානය කියන එකත් එක්ක ඒ වගේ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය පවා සාමාන්‍ය සමාජයේ සම්මාදිට්ඨිය කියලා හඳුන්වා දෙමින් කටයුතු කරන පිරිසකුත් ඉන්නවනේ අපි හඳුනන. එතකොට සමාජයේ නිවැරදි මාර්ගයකට නෙවෙයි වැරදි මාර්ගයකට නේද යොස්සේ මිත්‍යා දෘෂ්ටියටම නේද ගමන් කරන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. අර අන්ධයෝ 5 දෙනෙක් අලියෙක් වල්ලල හැඩරුව කිව්වා කියලා කතාවක් තියෙන්නේ. අර ඒ වගේ සමහර මේ ශාසනයේ නිවැරදි ධර්මතාවයේ තේරුම් නොගත්තු අය. හරිද? නිවැරදි ධර්මතාවයේ තේරුම් නොගත්තු අය ඒක Tamanට වැටහුණු විදිහට කියනවා. අර සාති භික්ෂුව වගේ. සාති භික්ෂුව මොකද කළේ? මේ සාති භික්ෂුවට ඇහුණා ජාතක දේශනාව කරන ස්වාමීන් වහන්සේලා කියනවා මේ අපේ බෝසතාණන් වහන්සේ කලින් වෙස්සන්තරාත්ම භාවයේ හිටියා. එතකොට සාති කල්පනා කළා එහෙනම් කලින් වෙස්සන්තරාත්ම භාවයේ හිටියෙත් අපේ බෝසතාණන් වහන්සේ නම් මේ භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. අන්න බලන්නකො දැන් ඒක ඒ සාති කියන භික්ෂුව ධර්මයේ දැකපු පැතිකඩ. දැන් ඕක අද කාලේ මම හරි කවුරු හරි කෙනෙක් කිව්වනම් මෙන්න මෙහිම භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා වරුණයි හිතනවාද ඕක පිළිගන්නේ නැති අය ඉන්නවා කියලා. ඕක පිළිගන්න අය ඉන්නවා. ඉතින් මේ වර්තමානයේ මෙන්න මේ වගේ බුදුදහමම අලලා කියන්නේ බුදුදහමම අලලා යම් දෘෂ්ටි සම්මා දිට්ඨියයි ප්‍රකාශ කරන ඇත්තෝ ඉන්නවා. ඒ නිසා මගේ රත්තරන් පින්වත්නි යම් කෙනෙක් මම කියන්නේ හෙට ඉඳන් මම උනත් යම් වරදක් ප්‍රකාශ කරනවා කියලා ඔබට හොඳ තේරවාදී මතය පෙන්නලා කවුරු හරි කෙනෙක් විශේෂයෙන්ම ත්‍රිපිටකය අටුවාව ටීකාව හොඳ රහගන්න. කවුරු හරි කෙනෙක් කියනවා නම් ත්‍රිපිටකයේ වැරදි කියලා එවැනි අයව අතාරින්න. කවුරු හරි කෙනෙක් කියනවා නම් අටුවාව වැරදි කියලා. කියන්නේ අටුවාව අපිට 100%ක් වැරදි කියලා කියන්න බෑ. අටුවාව වැරදි කියලා එවැනි පුද්ගලයන්ව අතහරින්න. ඔන්න ඔබට අසත්පුරුෂයව අඳුර ගන්න තියෙන ලක්ෂණය. ත්‍රිපිටකයේ වැරදි කියනවා නම් අටුවාව වැරදි කියනවා නම් ටීකාවේ ප්‍රශ්න තියෙනවා කියනවා නම් අභිධර්මයේ අබුද්ධ භාෂිත ආදී දේවල් කියනවා නම් ඒ පින්වත්නි සම්මා දිට්ඨිකය නෙමෙයි එවැනි අය මිච්ඡා දිට්ඨිකයයි. මොකද ඒගොල්ලෝ ඒව වැරදි කියන්නෙම මේක වැරදි කියන්නෙම අර ඒගොල්ලන්ගේ මතය අටුවාව විරුද්ධ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මතය ත්‍රිපිටකයේ හරි අටුවාවේ හරි විරුද්ධව තියෙන නිසා ඒගොල්ලන්ට කියන්න බෑ අපේ මතය වැරදි. ඒගොල්ලෝ කියන්නේ අටුවාවට වැරදිලා. ඒ නිසා මේ ඔන්න ඔබට හඳුනා ගන්න තියෙන ලක්ෂණය. කෙනෙක් ත්‍රිපිටකයේ අට කතාව ටීකාව ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ව දුරු කරලා දාන්න. එතකොට පින්වත්නි ඔන්න බලන්න එතකොට දැන් මම කියන්නකෝ.
ඔන්න මම වැරදි ධර්ම කාරණාවක් කියනවා. හරිද? කිව්වට පස්සේ ඔබට තර්කයක් ගේන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අටුවාවේ තියෙන්නේ මේ කරුණ. කොහොමද ඔබ වහන්සේ නෑ කියන්නේ? එතකොට කවදා හරි මම කිව්වොත් එහෙම නෑ අටුවාවට වැරදිලා මං කියපු කාරණාව හරි කියලා. ඔය පිංගුතුල්ලා හිටින් ඉඳන් ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ බණ අහන එකත් නවත්තන්න. ඒක තමයි කරන්න ඕනේ. හොඳයි අපි අද ධර්මයට ලෝභකමක් ඇතිවීමේ වැරද්දක් තියෙනවද? දැන් ලෝභය පිළිබඳව අපි කතා කළානේ. ධර්මයට ලෝභකමක් ඇති වුණොත් වැරද්දක්ද ඒක? ධර්මයට ලෝභකමක් කියන එකෙන් අර්ථ මෙහෙම වර්ණ යෝකිදී අර එක පැත්තකට යනවා. දැන් ධර්මයට ඕකේ අපි දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ ධර්මයටත් ලෝභ බඳින්න ඕනේ නැහැ කියලා සමහරු කියනවා. ඉතින් මං ඒ අර්ථයෙන් ඇහුවොත් එහෙම ඕක මෙහෙමයි අර මේ ඔන්න හිතන්නකො පින්වත්නි ගඟක් තියෙනවා. හරිද? දැන් ගඟෙන් ඈතර වෙන්න ඔබට පාරුවයි හබලයි ඕනිනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම පාරුවට ඇලෙන්නෙත් නැහැ හබලට ඇලෙන්නෙත් නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට එතරට යන්න බෑ. ඒ නිසා අපි මේ ධර්මයට ඇලෙන්න නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක් කියනවනම් ධර්මයට ඇලෙන්න කියලා පින්ගන්දි මම නම් ඒ කතාව කියන්නේ මොකද මේ ධර්මයට ඇලෙනවා කියන තැනත් මානයක් උපදින්න පුළුවන්. හරිද? ඒ නිසා ඔබ කල යුත්තේ ධර්මය උපයෝගී කර ගැනීම. ඒ උපයෝගී කරගන්න ඡන්ද, විරිය, චිත්ත විමර්ශා කියන සතර ඉර්ධිපාද උපයෝගී කරගන්න. ඒ ඡන්දය කියලා කියන්නේ කැමැත්ත මිසක් ලෝභයට නෙමෙයි. කියන්නේ ඒක ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන කැමැත්ත. ලෝභයෙන් මිදෙන්න ඇති වෙන කැමැත්ත. ඒක වරදක් නෙමෙයි. ඒ කියන්නේ කැමැත්ත තනියම නවතිනවා. ලෝභයට පත් වෙන්නේ නැහැ අපි. ඇත්තටම කැමැත්ත කියන්නේ වරුණයි ලෝභයටම කියන තව නමක් තමයි. මෙහෙම එකකුත් තියෙනවා. කැමැත්ත කියන්නේ ලෝභයටම කියන තව නමක් තමයි. හැබැයි අපි දැන් මේ කැමැත්ත ඇති කරගන්නේ මොකටද? ලෝභය නැති කරන මාර්ගයටයි කැමැත්ත ඇති කරගන්නේ. දැන් සමහර වෙලාවට කසාය බොන්නේ මොකටද? කසාය තිත්තයිනේ. කසාය බොන්නේ ලෙඩ හොඳ කරගන්නයි. අන්න ඒ වගේ කට්ටක් කැණුනහම ඒ කට්ට අයින් කරන්න පාවිච්චි කරන්නේ තවත් කට්ටක්. ඒ වගේ ලෝභය කියන එක අයින් කරන්න, ලෝභය අයින් කරන්න කැමැත්ත උපදවා ගන්න. ඒ කැමැත්ත නරකක් නෙමෙයි. ඒ කැමැත්ත බොහොම හොඳ කැමැත්ත. හඳුර මම මේ පහුගිය සතියේ තවත් අත්විඳිනු කාරණාවක් ඔබ වහන්සේ සමගින් මේ සමාජගත වී තිබෙන නිසා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන එක මේ අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් එංගලන්තයට එරෙහිව නඩු පවරලා තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බන්ධව. ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා තිබෙන්නේ බොරු මතයක් එංගලන්තයේ විසින් නැත්නම් ඉංග්‍රීසින් විසින් ගොඩ නැගුවායි කියන තැන මම ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධව නෙමෙයි අහන්නේ. එහි ඒ නඩු නිමිත්තේ තිබෙන එක කාරණාවක් තිබෙනවා. පරණ පුස්කොළ පොත් එංගලන්තයට ගෙනහිල්ලා සම්බුද්ධ දේශනාව එංගලන්තය තුළ සැබෑ සම්බුද්ධ දේශනාව තබාගෙන තිබෙනවා. අපට එය නිර්වාණ මාර්ගයේ ගමන් කරන භික්ෂූන් වහන්සේලා හැටියට ඒ අපට නොලැබීම නිසා අපි යම් හානියකට පත් වෙලා තිබෙනවායි කියලා. ඒ කියන්නේ යම් කෙනෙකු එතකොට මෙතන හිතුවොත් එහෙම එහෙනම් අපේ ගාව තිබෙන ත්‍රිපිටකය සම්පූර්ණ නැහැ, අසම්පූර්ණ දෙයක්. එංගලන්තයේ සුද්දන් විසින් මේ ත්‍රිපිටකයේ යම් කොටාශයන් රැස් කරගෙන තබාගෙන ඉන්නවා. ඒ නිසා අපට 84000ක ධර්මස්කන්ධයෙන් බොහෝ ප්‍රමාණයක් අතහැරිලා තිබෙන්නේ කියලා යම් කෙනෙකුට එහෙම මතයකට එළඹෙන්න පුළුවන්. අර ඔබ වහන්සේ දැන් මේ කාරණා තුල කියනවා අභිධර්මයේ කියන කොටාශය තුල 42000ක ධර්මස්කන්ධයක් තිබෙනවා කියලා. ඉතින් එතකොට ඔය කියන කාරණා වගේම දැන් මේ තුල යම් කොටසක් අතහැරිලායි කියනකොට යම් කෙනෙක්ගේ හිතේ මතුවෙන්න පුළුවන්. එහෙම හින්දාද දන්නේ මිනිස්සු ධර්මය අවබෝධ කරන්නට බොහොම මේ වර්තමානයේදී අඩු ප්‍රතිශතයක් අපි දකින්නේ. එහෙම නැත්නම් අපිට රහත් ඵලයක් හෝ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයන් අපිට නිතරම ගැටෙන්නේ නැත්තේ. එහෙමනම් මේ හේතු නිසාද කියලා යම් කෙනෙකු නිගමනයකට එන්න පුළුවන්. ඒ නිසා මම වහන්සේගෙන් අහන්නේ දැනගන්නට කැමති අපිට සම්බුද්ධ දේශනාවේ තිබෙන මේ සියලුම ධර්ම කොටාශයන් අපේ රට තුල තිබෙනවාද? නැත්නම් අර ඒ ස්වාමීන් වහන්සේලා අර්ථ ගන්නන විදිහට යම් කොටසක් අපිට මගහැරලා ඕන එංගලන්තයේ සංගවාගෙන තිබෙනවා කියන කාරණේ යම් ඇත්තක් තියෙන්න පුළුවන්. වරුණයි මෙහෙමයි පළවෙනියටම කියන්නම් මේ නිවන් දකින්න පින්වත්නි සම්පූර්ණම මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ම දේශනා කරපු ධර්මය අපිට ඕනේ නේ. ඒක හොඳට තේරුම් ගන්න. කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙලා එකපාරටම ওই ටික ඔක්කොම කිව්වේ නෑනේ නිවන් දකින්න. එක සූත්‍රයකුත් හරියට තේරුම් ගත්තොත් නිර්වාණය ඒ සූත්‍රය ඇතුළේ අන්තර්ගතව තියෙනවා වරුණයි. හරිද? එතකොට අංක 1 තමයි ඒක. හොඳ ප්‍රශ්නයක් මේක. හොඳ බුද්ධිමත්ව අහන්න පින්වත්නි මේ උත්තරය. එතකොට ඒක තමයි ඒක. අනිත් එක තමයි වරුණයි ඔය එංගලන්තයේ තියෙනවා කියන ත්‍රිපිටකයේ සම්බන්ධව පුස්කොළ පොත් සම්බන්ධව අපේ තේරවාදයේ ගරු කරන මට මෙතන නම් කියන්න බෑ. මොකද අපි ඒ ගැන ගවේෂණයක් කරනවා තාම. බොහොම ධර්ම විනයදර ස්වාමීන් වහන්සේලා එංගලන්තයට කෙනෙක් සමාජිකයන් යවලා ඔය කියන පුස්කොළ පොත් පිළිබඳව පරීක්ෂණ කරලා ඒවට මුදල් ගෙවලා ඒ වගේ පිටපත් අපිට ගෙන්න ගන්න කටයුතු කරලා ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ ගැන නිශ්චිත නිගමනයක් දෙන්න මට පුළුවන් කමක් නැහැ. මොකද මම එංගලන්තයේ තියෙන ත්‍රිපිටකය බලලා නැහැ ඇත්තටම. මේක හිතානිද්දට අපිට ලැබුණොත් අපි මේ පිළිබඳව පූර්ණ ගවේෂණයක් කරලා
ඔබට මේ තොරතුරු පිළිබඳව කියන්නම්. හැබැයි මම එකක් කියන්නම්. වරුණයි මේ දැනට අපිට තියෙන තේරවාදී ත්‍රිපිටකය අපිරිසිදුනේ. කියන්නේ මේකට කිසිම මතයක් කවලම් වෙලා නැහැ වරුණයි. මම කියන්නේ දැන් හැබැයි දැන් මෙහෙමයි. දැන් තේරවාදය වගේම තවත් නිකායක් තියෙනවා සර්වස්තවාදීන් කියලා. හරිද? ඒ සර්වස්තවාදීන්ගේ ත්‍රිපිටකයේ ස්පර්ශ චෛතසිකය ගැන තියෙන කතාව නෙමෙයි තේරවාදී ත්‍රිපිටකයේ ස්පර්ශ චෛතසිකය ගැන තියෙන්නේ. සර්වස්තවාදීන්ගේ තියෙන ස්පර්ශ චෛතසිකය ගැන කතාව ගත්ත ගමන් තේරවාදී අපිට 160ක් විතරම අයින් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ 160ක විතර ධර්ම කරුණු අපිට අයින් කරන්න වෙනවා. ඒ නිසා මම ඔබට මේ කාරුණික උපදේශය දෙන්නේ සර්වස්තවාදීන්ගේ තියෙන ත්‍රිපිටකයයි අට කතාවයි ඒවත් කියවලා ඒකයි මේකයි තර්ක කරන්න ගියොත් ඔබට වෙන්නේ මේ ජීවිතේ මග මැරෙන්න. ඒ නිසා මේ අර ගිය මොකටද නාඩන්නේ තියෙන මොකක්ද රැකගන්නේ කියලා පින්වත්නි ඔබට ලැබිලා තියෙන මේ නිවන් දකින්න දැන් ඔබට මොනවද අඩු? ඔබ කියන්න අපිට ඇවිල්ලා වරුණයි හාමුදුරනේ අපිට නිවන් දකින්න මෙන්න මේක අඩුයි කියලා. මම අප වෙනවා. මං ඔබට ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් අප වෙනවා. ඔබ පෘථග්ජන කෙනෙක් නම්. ඒ කියන්නේ මේ තියෙන ධර්ම කොටාශය ප්‍රමාණවත් කියන කාරණය වහන්සේ මේ පුලපුලා කියන්නේ. පැහැදිලිවම කවුරු හරි කෙනෙක් නැහැ කියනවා නම් පින්වත්නි එන්න අපේ ආරණ්‍ය සේනාසනයකට. එන්න භාවනා මධ්‍යස්ථානයකට. මම කියන්නේ ඇවිල්ලා අපි කියන මාර්ගය කියන්නේ මේ තේරවාදී අපි කියන්නේ මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ නෙමෙයි හරි. තේරවාදී ත්‍රිපිටකයේ එලි කරන මාර්ගය වඩලා බලන්න. වඩලා ඔබේ කෙලෙස් ප්‍රහීන උනේ නැත්නම් අපිට කියන්න. හොඳයි මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහන්නට විමසා දැනගන්නට කටයුතු කළේම බොහෝ දෙනෙක් කිව්වා මේ ප්‍රශ්නය අපේ ධම්මවිජය ස්වාමීන් වහන්සේටම යොමු කරන උන්වහන්සේ ධර්මයේ පිළිබඳ පරිශීලනය කරනවායි කියන කාරණේ අපට හැඟෙන උන්වහන්සේගේ දේශන කෞශල්‍ය දිහා බලන විට එනිසා උන්වහන්සේගෙන්ම මේ පිළිබඳව පිළිතුරක් ලබා දෙනවා නම් හොඳයි කියලා මට 4-5 දිනෙම කතා කරලා මේ වැඩසටහන තුල ඔවුන් හැමදාම රැඳී සිටින පිරිසක් ඔවුන් සිහිපත් කළා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් දැනගන්නට උත්සාහ කළේ මොකද අපිට දැන් ඒ නඩු කටයුත්ත හෝ ඒ සම්බන්ධ කාරණාවට වඩා ඔවුන් මගින් විමසුවෙත් ඒ කාරණාවයි ඒ ස්වාමීන් වහන්සේලා සිහිපත් කරලා තිබෙනවා අපි නිවන් මඟ සාක්ෂාත් කරගන්නට යන ස්වාමීන් වහන්සේලා විදිහට මේ ධර්ම කොටාශය අපට අහිමි වීම ඒකට බාධාවක් කියන කාරණේ නිසා ඊම ඔබ වහන්සේගෙන් මේ කාරණා පිළිබඳ විමසුවේ මම හිතන්නේ ඉදිරියේදී තවදුරටත් ඔබ වහන්සේට මේ ලැබෙන කාරණාවන් පිළිබඳ දැනුවත් භාවයත් එක්ක තවදුරටත් අපේ ශ්‍රාවකයන්ට ඒ කාරණා පිළිබඳව යම් දේවල් පහදලා දෙන්නට හැකියාවක් ලැබේවි. අපිට අවසාන විනාඩි කිහිපෙට ඇවිල්ලා තිබෙන්නේ වැඩසටහනෙන් සමුගන්නට අපේ හැමදෙරේ අපි මේ යන මාර්ගය පිළිබඳ කතා බහ කරනකොට සමහරු හිතනවා සමහරු කියපු කාරණාවක් තමයි අභිධර්මය ගුවන්විදුලි මාධ්‍යයකට කොතෙක් ගැළපෙයිද කියන කාරණය. ඔබ වහන්සේත් විටින් විට සිහිපත් කළා රේඩියෝවෙන් අභිධර්මය කියලා දෙන එක මම උත්සාහ දරනවා. හැබැයි කොතෙක්ද කියන කාරණේ හැබැයි වර්තමානයේ සමාජය දිහා බලන විට මට හිතෙනවා ඔවුන් බලාපොරොත්තුව සිටියා net fm රේඩියෝ ඔස්සේ අභිධර්මය කියලා දෙනවා නම් අපිට ග්‍රහණය කරගන්නට අපහසුවක් නැතුව ඒ සඳහා යොමු වීමේ උමනාවක් අපේ තුල හදාගත්තා නම් අපිට පුළුවන් කියලා. මම හිතනවා මේක දැන් ක්‍රමක්‍රමයෙන් සාර්ථක වෙමින් තිබෙන්නේ. මම හිතන්නේ ඔබ වහන්සේ එය දිගටම පවත්වාගෙන යාමේදී මේ අද දවසේ දේශනා කළා වගේ බොහොම දැනෙන ආකාරයෙන් අපිට අවබෝධය කරා යන්නට පහසු වන ආකාරයෙන් මේ දේශනාවන් සිදු කරાવી. අපි හඳුරන්නේ අභිධර්මයේ පිළිබඳව ඔබ වහන්සේට ලැබෙන ප්‍රතිචාරයන් දිහා බලන විට අපේ සමාජය ගැන මොකද ඔබ වහන්සේට හිතෙන්නේ? ඇත්තටම වරුණයි මේ එක්තරා විදියකට සතුටක් තියෙනවා. ඒ මොකද හේතුව මම හිතුවේ නෑ මේ අභිධර්මයේ විශේෂම ගුවන්විදුලි මාධ්‍යකින් මේ තරම් මිනිස්සු අතරට යයි කියලා. වරුණයියට මතකයි නම් මම හැමදේම කියන කතාවක් මේක අමාරුයි මිනිස්සු කොයිතරම් මේක ග්‍රහණය කරයිද කියලා නම් මම දන්නේ නෑ. මොකද මිනිස්සුන්ට මේක තේරෙන ප්‍රමාණය එක එක මට්ටම් කියන එක. හැබැයි ඇත්තම කතාව තමයි වරුණයි මට කතා කරන බොහෝ දෙනෙක් ධර්මය අහලා ඒවට දාන කමෙන්ට්ස් ඊට පස්සේ ඒකේ ෆීඩ්බැක්ස් බැලුවාම සමහරු ඇත්තටම පව් වරුණයි සමහරු කියලා තිබ්බ හාමුදුරුවනේ බණ තේරුණේ නෑ. හැබැයි අහන් හිටියා. ඒ කියන්නේ පින්වත්නි ඕක තමයි විය යුත්. තේරුණේ නෑ අහන් හිටියා නෙමෙයි. ඔබ අහන් හිටියා කියන්නේම ඔබේ ඔළුවට යම් කාරණා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔබ බලන්න පළවෙනි දවසේ අභිධර්මය අහනවා වගේද කියලා අද අහනකොට හැබැයි ඔන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ අහන්න නැතුව අතෑරපු කෙනෙක්ට අද ධර්ම දේශනාව උඩ යටිකුරු කරා වගේ තියෙයි. හැබැයි දැන් අද ධර්ම දේශනාව කෙනෙක් අහලා මේ ධර්ම දේශනාවේ ඔබට 110ක් හරි තේරුණේ නැද්ද බලන්න. මේක තමයි පින්වත්නි විය යුත්තේ. ඒ නිසා ඇත්තටම අපි මෙහෙම යන් ටික දවසක් ගිහිල්ලා බලමු කොහොමද මේක සමාජගත වෙන්නේ, සමාජයේ මිනිස්සු කොයි වගේ තැනකට එයිද මේ පරමාර්ථ ධර්ම ඉගෙනීමත් එක්ක විශේෂයෙන්ම වැහිච්ච නිවන මිනිස්සුන්ට වැහිච්ච නිවන මේ පරමාර්ථ ධර්ම කාරණා ඔස්සේ මම හොඳටම දන්නවා වරුණයි ඊටාම ඉක්මනින් නැවත වාරයක් මේ මාර්ගය සමාජගත වේවි. හොඳයි අපිට ඒ මාර්ගය සමාජගත වෙමින් අවබෝධය කර යන පිරිසක් ගොඩනගන්නට හැකියාවක් ලැබෙනවා නම් ඒකත් මම හිතන්නේ වර්තමාන සමාජයේදී අපි දරන උත්සාහය තුළ සතුටටපත් වෙන්නට පුළුවන් කාරණාවක් සහ කුසලයක් එක පැත්තකින් අපිට රැස් කරගන්නට තිබෙන අවස්ථාවක් මේ සහ
මම ඔබට සිහිපත් කරනවා ඔබට යම් යම් දහම් ගැටලු තිබෙනවා නම් මේ අභිධර්මයේ මේ දේ කරන දේශනාවන් එක්ක යම් ගැටලු තිබෙනවා නම් ඔබට සජීවීව ඉදිරිපත් වෙන්නට අවස්ථාවක් නොලැබෙන නිසා ලියන්න අපිට ලියලා එවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඇතැම් විට අපේ පූජනීය කිල්ලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට ඔබ ඒ ගමට වැඩම කරන අවස්ථාවකදී ඒ දේශනාවන් ශ්‍රවණය කරන්නට ඔබ ගිහින් ඉන්න අවස්ථාවකදී උන්වහන්සේගෙන් අහගන්නට පුළුවන්. එහෙම නැමැතිනම් අපිට මේ වැඩසටහනටම ලියන්න පුළුවන් ඔබට ඉරිදා සිට්නෙත් අසපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඉරිදා සිට්නෙත් අසපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිනයට ඔබ ලියන්න. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපි ඉදිරියේදී ඔබට සිහිපත් කරනම් කොහොමද සම්බන්ධ වෙලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කියන කාරණය. ඒ නිසා දිගින් දිගටම ඉරිදා සිට්නෙත් අසපුව සමග රැඳී සිටින්න. ඒක මේ රේඩියෝ වටා එකතු කරනවාට වඩා ඔබේ ප්‍රගමණයට ධර්ම අවබෝධය කරා යන ගමනට රුකුලක් සකසා ගන්නට නැත්නම් මාර්ගය තවදුරටත් පැහැදිලි කර ගන්නට ඉරිදා සිට්නෙත් අසපුව වැදගත් වන නිසායි මම ඔබට මේ කාරණා සිහිපත් කරන්නේ. එhmenan අපි අද සමුගන්න සූදානම් වන මොහොතේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක නැත්නම් මේ වෛරස් රෝගී තත්ත්වයන් එක්ක සමාජයේ පොඩක් බීතිය නැරලිලා තිබෙනවා. අපිට එළියට බහින්නට නොහැකි වේවි. අපිට ධර්මයේ අර අපේ හාමුදුරුවෝ සිහිපත් කරපු ආකාරයට ගම්පහ බවුන් පැලැස්ස තියෙන. එතකොට සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේදී වෙනවා. මේවට යොමු වෙන්නට හැකියාවක් නොලැබේවි මේ තියෙන තත්ත්වයන් එක කියලා. කොහොම නමුත් අපේ හඳුනන්නේ ගෙදර ඉඳලම මේ කටයුත්ත කරන්නට යම් තාක් දුරකට පෙළඹුණා නම් ඔවුන්ට පහුකාලීනව මේ ස්ථාන කරා යොමු වෙලා තවදුරට තමන්ගේ හැඩය හදාගන්නට පුළුවන්කමක් ලැබේ. ඒ නිසා මේ හොඳ අවස්ථාවක් ගෙදර ඉඳලා භාවනාවේ යෙදෙන්න රත්නේ අපේ හඳුනන. මේ දවස් ටිකේ පින්වත්නි එළියට යන්න බැරි එකේ මං කියන්නේ ඇතුළට යන්න. මේ එළියට මේ අවස්ථාවක් මේක ලොකු ඔපචුනිටි එකක්. මේ දවස්වල එළියට යන්න බැරි එකේ මගේ පින්වතුන්ලා තමන්ගේ ඇතුළට ඉන්සයිට් නෙමෙයි ඇත්තටම අර ත්‍රෝත් ඉන්සයිට් විදර්ශනාව හරහා ඇතුළට යන්න උත්සාහ කරන්න. ඔබට එළියට ගියාට වඩා සුවයක් මෙතනින් දැනේ. හොඳයි එහෙමනම් අපි ඒ ඇතුළට යන්නට ඉඩ ඉරිදා සිට්නෙත් අසපුව හරහත් හදාගන්නට උත්සාහ කරන පිරිසක් ඉන්න නිසා ඉරිදා සිට්නෙත් අසපුව මේ සඳහා තවදුරටත් ඔබට ඉදිරියේදී අනුශාසනා සමීප කරවන්නට අපේ හාමුදුරන් වහන්සේ සූදානම්. ඒ කටයුතු තුල ඔබව හික්මවන්නට ධර්මයේ තුල ඔබේ නැනස තවදුරටත් පුළුල් කරන්නට උන්වහන්සේ ගන්නා වෑයම ශක්තිය උන්වහන්සේට තවත් සාර්ථකව සිදු කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ධර්ම අවබෝධය සඳහා මේ කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඉක්මනින්ම මේ කොරෝනා වසංගතය සමාජයෙන් වියැකී සමාජයේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිසව මේ ධර්මයට යොමු වීම ඉඩකඩ අවපසරිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රෝග පීඩාවෙන් පීඩාවටපත් වූවන් ඉක්මනින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකෙත් අපි දකිනවා බොහෝ මිය යන පිරිස් ඉන්නවා. ඒ මරණයට බිය ඇති කරගෙන මරණයෙන් කෙලවීමේ මාර්ගයේ කියා දෙන මේ ධර්ම මාර්ගයට එළඹෙන්නට ඔබේ සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉරිදා සිට්නෙත් අසපුවෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.